ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි සූදානම් වෙනවා යාත්‍රා වැඩසටහන ආරම්භ කරන්නට. අද දවසේ අපි යාත්‍රා සඳහා තේමා කරගන්න මාතෘකාව බවට පත් වෙන්නේ නොපෙනෙන ලෝකය සහ බුදුදහම. අපිට කතා බහ කරන්න පැතිකඩයන් ගණනාවක් තිබෙන මාතෘකාවකට අපි ප්‍රවිෂ්ඨය ලබා ගන්න සූදානම් වෙනවා. ඒ සඳහා මා මුලින්ම සූදානම අද දවසේ අපේ ගෞරවනීය නමස්කාර පූර්වක ආරාධනාව පිළිගෙන වැඩම වදාළ මහා සංඝරත්නය බොහොම ගෞරවණීයව අපේ මැදිරියට පිළිගන්නට. මුලාසන ඒ වැඩ සිටින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකන්ද ඥානන්ත අපේ හඳුර බොහොම ගෞරවණීයව පිළිගන්න අපේ හඳුන වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි තමත් ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව ආරාධනා ලබා දුන්නා. මාළඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා භාෂා අධ්‍යයන අංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිත ඇත්කඳුරේ සුමන සරප්ප හඳුරන වාසී බොහොම ගෞරවපූර්වක පිළිගන්න අවසරයි අපේ හඳුරන්නේ. ඒ සමගම අපි තමත් ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව අපේ වැඩසටහන සඳහා දවසේ ආරාධනා ලබා දුන්නා. කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළොන්නාව පුරාණ විහාරවාසී ශාස්ත්‍රපති අවසරයි සීඹලාගොඩ ධම්මින්ද අපේ හඳුරන වාසී බොහොම ගෞරවපූර්වක පිළිගන්න අපේ හඳුරන වාසී වැඩසටහන වෙනුවෙන්. අද දවසේ අපිට මේ කාරණා පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය ආශ්‍රය කරගෙනමින් හුඟක් කරුණු කාරණා විවිධ පැතිකඩත් එක්ක අපිට කතා කරන්න ඉඩ ගඩක් ලැබෙවි. මම ඊටමත් ගෞරවපූර්වකව ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් මුලින්ම ආරාධනා කරනවා යම් ආරම්භයක් ලබා ගන්නට සරණ අපහරන්නේ. අද මේ කතිකාව සඳහා සම්බන්ධයෙන් අපේ ඇත්කඳුරේ පඬිත හාමුදුරුවන්ට ඒ වගේම සීඹලාගොඩ පඬිත හාමුදුරුවන්ගේ අවසරයි යාත්‍රා නරඹන ප්‍රේක්ෂක පින්වතුනි පින්වතියනි විශේෂයෙන් තරුණ දරුවනි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපට පෙනෙන ලෝකයේ පිළිබඳව නෙමෙයි නොපෙනෙන ලෝකයේ පිළිබඳව මේ බුදුදහමේ අනාවරණය කරන්න යෙදিলা තියෙන කරුණු සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් තරංග මහත්තයා අපිට මේ පේන දේවල් උනත් ඇතැම් වෙලාවට හරියට පෙනිලා නැහැ. හරියට දැකලා නැහැ. ඒවා නිවැරදිව අවබෝධ කරගන්නත් අපොහසත් වෙන අවස්ථා නැතුවා නොවේ. එහෙම තියාගෙන මේ නොපෙනෙන දේවල් ගැනයි කතා කරන්න කියලා සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්නත් පුළුවනි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහා බැලුවාම උන්වහන්සේගේ දේශනාවේ සූත්‍රවලම සඳහන් වෙනවා යම් යම් තොරතුරු මේ අපට නොපෙනෙන අපි නොදකින එහෙත් බුදුරජාණන් වහන්සේ පමණක් දැකපු දේවල් පිළිබඳව මහරහතුන් වහන්සේලා පමණක් දැකපු දේවල් පිළිබඳව සඳහන් වෙනවා. එතකොට ඒවා යම් යම් අවස්ථාවලදී අනාවරණය කළාම ඒක අහගෙන ඉන්න ඇතැම් උදවිය ඕවා ඉතින් එහෙම වෙන්න පුළුවන්ද එහෙම දේවල් තියනවාද මම නම් විශ්වාස කරන්නේ මොකද ඒගොල්ලෝ දැකලා නැහෙනේ. එහෙම අවස්ථා තියෙනවා රාශියක්. ඒක නිසා අපි හිතනවා මේ දහමේ සඳහන් වෙලා තියෙන අපි නොදැකපු අපට නොපෙනෙන බොහෝ දේවල් තියෙනවා. ඒවා පිළිබඳවත් මේ ලැබෙන කාලයත් එක්ක සුළු හෝ අවධානයක් යොමු කිරීම වටිනවා කියලා. ඉතින් ආරම්භයේදී මට මතක් කරන්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් තරංග මහත්තයා දකින්නවා නැත්තම් පෙනෙනවා දැක්කා කියලා කියන්නේ මේ පියවිය හැට. අපි සතුව තියෙන පියවිය හැට පෙනෙන දේ හෝ දකින්න දේ තමයි. නමුත් දකින්න තවත් ක්‍රම කීපයක් තියෙනවා. බලන්න. එකක් තමයි යම් යම් ශාස්ත්‍ර තියෙනවා ප්‍රගුණ කළාම ඒ ශාස්ත්‍ර ප්‍රගුණ කිරීම තුලින් යම් යම් දේවල් දකින්න කියන්න පුළුවන්. ඔය අනාවැකීම කියනවා කියන්නේ. එතකොට ඒකේ තේරුම අපට අර පියවිය හැෙන් දකින්න බැරි අනාගතයේ සිදුවෙන සමහර දේවල් පිළිබඳව දකින්න කියන්න පුළුවන්කම තියෙනවා කියන එකයි. තව එකක් තියෙනවා මේ විශේෂිත වූ ඥාන ශක්තියින් උපදවා ගත්තාම මේ ඥාන ශක්තියින් හරහා පුළුවන්කම තියෙනවා යම් යම් දේවල් මේ පියවිය හැට නොදකින නොපෙනෙන දේවල්
දකින්න. අපි ඔය දැන් දිබ්බ චක්කු කියලා විශේෂයෙන් කතා කරනෝනේ දිව්‍යඥානය කියලා. ඒ වගේ විශේෂිත වූ ඥාන උපදවා ගත්තාම ඒ ඥාන උපදවා ගත්ත පුද්ගලයන්ට පුළුවන්කම තියෙනවා පියවිය හැට දකින්න දේ නෙවෙයි නුවණින් දකින්න. ඉතින් ওই විදිහේ මේ අපි නොදකින එහෙත් ලෝකේ පවතින යම් යම් දේවල් තියෙනවා. ඒවා පිළිබඳව සුළු වශයෙන් හෝ අවබෝධයක් ලබා ගන්න එක හොඳයි. මොකද තරංග මහත්තයා පෙරේතයෝ දැකලා තියෙනවද? දැකලා නැහැ. පෙරේතයෝ දැකලා නැහැ. හැබැයි පෙරේතයෝ ආවේශ වෙච්චි ආරූඪ වෙච්චි යම් යම් පුද්ගලයෝ දැකලා ඇති. අපිට පෙරේතයා දකින්න බැරි වුණාට සමහර ඇත්තන්ගේ හැසිරීම ක්‍රියාකලාපය ඔවුන් කන බොන හැටි ඔවුන් ජීවත් වෙන පිළිවෙල සහ ඔවුන්ගෙන් හමන දුගඳ ඔය වගේ දේවල් ඇසුරු කරගෙන අපි අනුමාන කරන මේ නම් පෙරේතෙක් තමයි මේ ආවේශ වෙලා තියෙන්නේ ආරූඪ වෙලා තියෙන්නේ බැල්ම හිරලා තියෙන්නේ කියලා. එතකොට ඒ වගේ අත්දැකීමක් ලබා ගත්තාම සමහර අය අර එතෙක් මේ විශ්වාස නොකළ දේ විශ්වාස කරන්න පටන් ගන්නවා. මටත් එහෙම අත්දැකීම් කීපයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපේ සුමනසාර පණ්ඩිත හාමුදුරන් වහන්සේ දීර්ඝ කාලයක් පරිශන කිරීම පිළිබඳව සහ ඒ පරිශන කිරීම තුළින් අනාවරණය කරගත්ත තොරතුරු ග්‍රන්ථ හැටියට එලි දැක්වීමට කටයුතු කිරීම පිළිබඳව උන්වහන්සේට විශේෂ ස්තුතියක් පිරිනමමින් අපි ඉදිරියට කතා කරමු මේ පිළිබඳව. බොහොම පිං අපේ හන්දේ ඉතාමත් හොඳ ආරම්භයක් අපිට ලබා දෙන ඔබ වහන්සේ බුදුදහම බුදු පියාණන් වහන්සේගේ දේශනාවත් ආශ්‍රය කරගෙන උන්වහන්සේ අවසානයේ දේශනා කළා වගේම අපේ ආචාර්යත් කඳුලේ සුමනසාර අපේ හාමුදුරන් වහන්සේ මේ පිළිබඳව වසර ගණනාවක් අත්දැකීමෙන් හුඟක් දේවල් එකතු කරගෙන තියෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් පරිශනාත්මකව මේ දේවල් සිදු කරන බව අපි දන්න කාරණයක්. මීට පෙර ආතුවත් යම් යම් අවස්ථාවලදී අපි කතා බහ කරලා දිනවා. අද දවසේ මේ යාත්‍රා වැඩසටහනට මේ තේමාව ගන්නටත් ප්‍රධාන හේතුව වන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අලුතෙන්ම කෘති 4ක් අපිට කියවන්නට ඉඩකඩක් ලබා දෙමින් ජනගත කරන්න සූදානම් වෙන උන්වහන්සේගේ ජන්මදිනයත් තේමා කරගනිමින්ම. ඉතින් ඒ නිසා මම ඔබ වහන්සේට ආරාධනා කරන්න බොහොම ගෞරවයෙන් අපේ හඳුන්නේ මේ කටයුත්තට සුබ ප්‍රාර්ථනා අපේ වැඩසටහන අපේ ආයතන වෙනුවෙන් ලබා දෙමින් ඉදිරිපත් කරමින් අපේ හිතවතුන් වෙනුවෙන් ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා යම් ආරම්භයක් ලබා ගන්නට ඔබ වහන්සේගේ පාර්ශවයෙන්. තේරාසනේ වැඩ සිටින කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක මහා විහාරාධීශ්වර කතිකාචාර්ය පූජනීය අපේ ඥානානන්ද නායක මහා ස්වාමීන් වහන්සේගෙන් අවසර ඒ වගේම කොළඹ මහා නාම විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය අපේ කල්යාණ මිත්‍ර සියඹලාගොඩ ධම්මින්ද මහා ස්වාමීන් වහන්සේගෙන් අවසර තරංග මා හිතනවා තරංග සිහිපත් කළා වගේම වෙනදත් අපි යාත්‍රාවට යාත්‍රා කරනවා. හැබැයි අද විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය සැලසෙන්නේ මේ බොහොම නොහිතු විදිහට. මොකද යාත්‍රා වැඩසටහනේ මා හිතන්නේ නිර්මාතෘ හෝ එහෙම නැත්නම් ප්‍රධානත්වයේ දරනවා අපේ බාලසූරිය මැතිතුමා. එතුමා ආරාධනයක් කළා ස්වාමීන් වහන්සේ යාත්‍රාවට වඩිමුණේද සාකච්ඡාවකට කියලා. එහෙම ආරාධනා කරන විට මම මේ කොරෝනා කාලේ ලැබිච්ච විවේකයෙන් ග්‍රන්ථයක් රචනා කර හිටියා. තරංග සඳහන් කරපු විදිහට අරංගල ධර්ම දේශනා අපේ ගුවන්විදුලි ධර්ම දේශනා පංචකයක් මුල් කරලා එය රචනා කරනවා. ඒ වගේම ඊළඟට තියෙනවා නොපෙනෙන මානය අදෘශ්‍යමාන ලෝකයේ පිළිබඳ පර්යේෂණ චාරිකා ඒකේ සඳහන් වෙලා තියෙනවා. සටහන් වෙලා වසර 20ක් විතර කරපු චාරිකාවලින් තෝරාගත්ත කිහිපයක්. ඒ වගේම බොහොම දුර්ලභ ගණයකට තමයි පංචමහා පුරුෂ යෝග ලෝකයේ පහළ වෙන මහා පුරුෂයන් පහළ වුණේ මොන ලක්ෂණ සහිතවද කියලා සොයා බලන්නත්. අනිත් එක සංස්කෘත නක්ෂත්‍ර ප්‍රකරණය දුර්ලභ ගණයේ පොතක් අපේ ලාංකික පොතක් හැටියට ලංකාවේ ලියවිච්ච
ජ්‍යොතිෂයේ සාරය අතුලත් වෙන ග්‍රන්ථයක් හැටියට ඒ පොත හඳුන්වන්නට පුළුවන්. එහෙමයි. ඉතින් මේ ග්‍රන්ථ චතුෂ්කය සූදානම් කරමින් ඉන්නකොට තමයි යාත්‍රාවට ආරාධනය ලැබෙන්නේ. මොනවද අපි හඳුනේ මේ දවස්වල කරන්නේ කියලා නිෂ්පාදකතුමා ඇහුවා. මං කිව්වා මෙහෙම පොතක් කරනවා කියලා. හොඳයිනේ හාමුදුරුවනේ. එහෙනම් මාතෘකාවත් එතන පොතක් තියෙනවා නේද නොපෙනෙන මානේ. ඒකත් අරගෙන යාත්‍රා කරමු කියලා ආරාධනා කළා. ඒ නිසා මා බොහොම සතුටටපත් වෙනවා සියත මැදිරියේදී මේ ග්‍රන්ථ චතුෂ්කය ජනගත කරන්නට අවස්ථාව ලැබීම විශේෂයෙන් අපේ මූලාසනයේ වැඩහින්න නායක මහා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ මැද. ඒ නිසා මේ වෙලාවේදී අපි වැඩසටහන පටන් ගන්නකොට අපිට සිහිපත් වෙනවා නායක හරුන්ගේ අනුශාසනාවෙත් තිබුණා පියවි ඇසින් ඔබට අපි ලෝකේ බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපට නිතර ආරාධනා කරේ මේ ලෝකේ තියෙන දේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවාම දකිමින් මේවාම අනුභව කරමින් ඒ මතම යැපිලා සසර බරවෙන්ට නෙමෙයි කියලා. උන්වහන්සේ පෙන්වා දෙනවා එතනින් එහාට ගිය ඒ කියන්නේ අපිට තියෙන ඇස් දෙකක් තරංග. එකක් තමයි මසැස් මේ සමින් මසින් හැදුනේ මසැස. ඒකට පෙනෙන දුර දැනෙන දේවල් සීමිතයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපිට ශබ්දය සාමාන්‍ය අපි වගේ අයට ඇහෙන්නේ හර්ට්ස් 20න් ඉහළ. 20ට පල්ලෙහායව ඇහෙන්නේ නැහැ. මම හිතන්නේ ඊට පස්සේ 20000ක් යනකම් ඇහෙනවා. 20 24 20000ට එහා ගිය හඬවල් තියෙන අපට ඇහෙන්නේ. ඒ අහන්න පුළුවන් විවිධ සත්වනිකායකින් ඉන්නවනේ. ඒ අතරත විශේෂයෙන් සංයුත්ත මේ සෝතාපන්න සංයුත්තේ තියෙනවා මහා දිට්ඨි කියලා සූත්‍රයක්. ඒකේ සඳහන් වෙනවා තරංග කෙනෙක් මරුණට පස්සේ මරණයෙන් පස්සේ උපදින ක්‍රමවේද එහෙම නැත්නම් සත්වනිකාය ගත්තොත් වර්ග ගත්තොත් 148,600,600ක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ. එතකොට අපි දැකලා තින්නේ මොනවදනේ? එතන දකින්න ඇහෙන්, පෙනෙන ඇහෙන් ඔබට යන්න, පෙනෙන මානෙන් ඔබට යන්න, නොපෙනෙන මානෙ හොඳයි කියලා හිතන නිසා තමයි ග්‍රන්ථය රචනා කළෙත්. ඇත්තම මෙතනට ආවේ. බුද්ධ දේශනාව තුළ පෙන්නනවා තථාගත පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ කියලා. වැසුනහම යමක් පෙනෙන්නේ විවරුනහමයි පෙනෙන්නේ. එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා එහෙමනම් අපි මේ ලෝකයේ තියෙන සියල්ල අපට දැක ගන්න බෑ. හැබැයි අවශ්‍ය දේ දැක ගන්න ඕන. අපේ නායකහරු මතක් කළා අපට මේ නැති නිසා නෙමෙයි. පෙනෙන්නේ නැති නිසා තමයි ප්‍රශ්නය. අර ඥාන බල ශක්තිවලදී දිවිද දිබ්බසෝත දිබ්බ චක්කු පරචිත්ත විඥාන පුබ්බේ නිවාසානුසුති ඥාන මේවා ලැබපු උත්තමයන්ට අනාගතය දකින්න පුළුවන් වර්තමානය දකින්න පුළුවන් පෙර භවයන් ගැන හරියට චාරිකාවක් ගිහිල්ලා ආපහු අපි මතක් කර තරංග කියන්නේ මේ ගමන ගියා මෙහි ගියා දමදිව වන්දනා කළා අර දවසේ හිටියේ මෙතනයි නේද? එහෙම සවැත් නුවර වන්දනා කළේ මෙහෙමයි. ඒ ඔක්කොම මතක් කරලා බලලා කියන්න වගේ පුබ්බේ නිවාසානුස්සතිය වගේ ඥානයක් තියෙන කෙනෙකුට ඔය සියල්ල කියන්න පුළුවන්. ඉතින් ගොඩක් තියෙනවා කතා කරන්න. අවශ්‍ය දේ ගොඩක් ලියලා තියෙනවා. ඒ නිසා කතා කරන්නේ ටිකයි මෙතනදි මතක් කරන්න ඕනේ තරංග මුලින්ම මේ ග්‍රන්ථ ඇත්තට මා මුලින්ම ඒවා පූජා කිරීම කළේ මට මුලින්ම මේ සසුනට එන්න මග කියලා දීපු ගුරුවරුන්ට. ලොකු උත්සවයක් නැහැ. නිකන් ගිහිල්ලා මෙහෙම දෙයක් කළා උන්වහන්සේලා දන්නේ නැහැ පන්සලට යනකම්. ඊ රාත්‍රියේ තමයි ගියේ ඇල්පිටියේ අමුගොඩ ජයසුමනාරාම මහා විහාරේ වැඩ ඉන්න අපේ මුල්ම ගුරු හාමුදුරු. උන්වහන්සේ අවුරුදු 95කට එහා ගිය වයසක් තියෙන. හැබැයි තවම හොඳට S2 පේනවා. උන්වහන්සේ තමයි මට මුලින්ම දවසක් පන්සලට ගියාට මම කොළඹ කුප්පියාවතේ ජයසේකරාම විහාරනේ තලල්ලි මහානායකහල් ළඟ ඉගෙන ගත්තේ. ඉගෙන මේ සියලු දේ දැනුමුතුකම් ලබා ගත්තේ. හැබැයි මහා පන්සලට ගියාම නායකහඳු දවසක්
උන්වහන්සේ ජ්‍යොතිර්වේදයේ පිළිබඳව පාරප්‍රාප්ත කෙනෙක්. මම බලන් හිටියා කාටද ටොකුවේ නෑන මොකද්ද ලග්නයක් හදන්න ගණන් උගන්වනවා. එයාට ටොකු වදිනවා. මගෙන් ඇහුවා මේ මිනිස්සෙට මුකුත් බෑ. උන්වහන්සේට ගණන් පුළුවන්ද? මම ගානේ පුළුවන් මේ පන්තියේ පළවෙනි ගණන් වලට. හදමු බලන්න මේ ගාන කියලා කිව්වා. එක පාරෙන්ම අර ටොකුවේ නෑන උගන්වපු ලග්නය අවුරුදු 14යි. එක පාරෙන්ම හදන්න පුළුවන්. උන්වහන්සේ කර හිටපු වැඩ පැත්තකට දාලා තමුන්වහන්සේගේ උපන් වෙලාව කියවුම් බලන්න කිව්වා. මම කිව්වා උන්වහන්සේ ඒ වෙලාවෙම හදලා කිව්වා පොඩි නම බුදුදහම ඉගෙන ගන්න ඕන. ඒක අපේ ප්‍රධාන කාර්යභාරය. ඒ වුණාට මම කියන්නේ ඒක ඉගෙන ගන්න අතර මෙන්න මේක අතාරින්න එපා. මේක ගැඹුරු විෂයක්. හේතුවත් කිව්වා වහන්සේගේ ලග්නේ ඉන්නමයි කියලා කිව්වා බුද්ධ ග්‍රහයෙක්. ඒක පංචමහා පුරුෂ යෝග වලින් එකක්. පොත ලියන්නත් ඒක මට හේතුවක් වුණා. උන්වහන්සේ දීපු මුල් උපදේශ. එතකොට ඒ නිසා මේක අතාරින්න එපා කියලා ගොඩක් බැලුවේ නෑ. විනාඩි 5ට කිව්වා. හැබැයි මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ විෂය විශ්වවිද්‍යාලගත කරලා ගෞරවයක් ලබා දීලා ලංකාවේ විශ්වවිද්‍යාලයකින් ප්‍රථම ආචාර්ය උපාධිය ජ්‍යොතිෂ විෂය පිළිබඳ ලබන්නේ මං වීම ගැන යම් මානයක් නොව අභිමානයක් තියෙනවා විශ්වවිද්‍යාලය ගත කරන්නට මේක ලැබිච්ච එක ගැන. ඉතින් මේ ගැන මං කියන්නට අවශ්‍ය නැහැ. ඇතම් අදහස් ප්‍රකාශ වෙන්න පුළුවන්. ඉතින් මට අවශ්‍යයි මෙහිදී මතක් කරන්න අමුගොඩ සෝමරතන අනුනායක මාහිපාලන් වහන්සේ. ඒ වගේම තත් විහාරාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධාපාලි විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරී බුද්ධ ධර්ම විශාරද ශාස්ත්‍රපති පණ්ඩිත අප ගුරුදේව අමුගොඩ සෝමානන්ද නායක හාමුදුරුවෝ ඊළඟට තවත් ගුරු හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ තමයි මට මුල්ම අධ්‍යාපනයේ පැරණි පොල්ලතු මඩුවක ලබා දුන්නේ. හේතුව කොළඹ කුප්පියාවත්ත විහාරස්ථානට ආවට පැවිදි වෙන්න අපේ නායකවරු දෙන්නම කිව්වේ මෙහි හරියන්නේ. මෙතන තැන පෙන්නලා එක රැය ඉන්න පුළුවන්. අර ඈත කුරුණේගලටත් එහා මායිලිය ශ්‍රී මංගල පිරිවෙනට එක්කන් ගියා. එහෙම එක්කන් ගිහිල්ලා බැලින්නම් පොල්ලතු මඩුවක් විතරයි. වහිනකොට තරංග අපේ නායකයන් විශ්වාස කරන්න පොල්ලතු අස්සින් වතුර එනවා. පොට්ටික සිවුරට දාගෙන අඳන කඩේ තියෙනවා අර ගුලි කරගෙන අපි නායකයන් ළඟට එන නායකයන් වහිනවා මේක කුඹුරක් වගේ වී ගන්න පුළුවන් කියලා. එහෙම ඉගෙන ගත්ත අවුරුදු 4ක්. එහෙම ඉගෙනගෙන මොකද ඒතල පැරණි තැනක්. නායකයන්ගේ ක්‍රමයේ පැරණි. යටිතල පහසුකම් බොහොම අඩුයි. එහෙම ඉගෙන ගත්ත නිසා අපිට ගමනක් යන්න පුළුවන් වුණා. උන්වහන්සේ තමයි වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශ්‍රී මංගල පරිවේනාධීශ්වර අතිපූජනීය ග්‍රන්ථ විශාරද ශාස්ත්‍රපති කොස්ගොඩ සුගත වංශ නායක මහා සාන්ද්‍රයන් වහන්සේ. ඉතින් මම මුල මතක් කරන්න ඕන නිසා තමයි මේ තැන් තුන මතක් කළේ. ඉතින් මේ පරිසරයත් තුළ මම සතුටු වෙනවා විශේෂයෙන් අද වගේ දවසක සියතෙත් කතා කරපු ධර්ම කාරණා නොපෙනෙන මානියේ තියෙනවා. සියතෙත් කියපු බණ අරංගල ධර්ම දේශනාවේ තියෙනවා. විවිධ ජ්‍යොතිර්විද්‍යාත්මක පර්යේෂණ අර සංස්කෘත මූල ග්‍රන්ථයන්ට එකඟව රචනා කළ යම් ශාස්ත්‍රීය සේවයක් අද වගේ උපන්දිනයේ යෙදෙන දවසක ජීවිතයේ මැද හරියට ඇවිල්ලා යමක් කළා කියලා හිතෙනවා. මම සතුටු වෙනවා. මම ගණන් හදලා බැලුවා වයසත් එක්ක බලනකොට 45ටනේ පිය තබන්නේ. මා ප්‍රකාශ කරපු ග්‍රන්ථ ටිකත් ශාස්ත්‍රීය සහ ධර්ම පත්‍රිකා හැටියට ගිහිපේ ඔක්කොම එක්කව කළොත් හරියටම වයසේ ගානට දෙක එක්කව කරාම තියෙනවා 45ක් තියෙනවා 45ක් තියෙනවා. ඉතින් ඒක නම් මතක් කරමින් අපේ විශේෂයෙන් බාලසූරිය මෙතුමාටත් ඔබතුමාටත් විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් පිරිනමනවා. අද වගේ දවසක හරියට හරිතැන හරි වෙලාවට වැඩසටහනට ආරාධනා කරපු එක ගැන. බොම්බින් අපි හඳුන්නේ මේ පොත් අතරින් විශේෂයෙන් මත තේමාව බවට පත් කරගන්න නොපෙනෙන මානය පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරමින් ඉදිරියේදී අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. විවිධ
කතාන්දර විවිධ පර්යේෂණ මේ කෘතිය තුළ අඩංගු වෙලා තියෙනවා. මියගිය ස්වාමියා ඇඳ ඉඳගෙන උජාරුවට දුම් පයිප්පේ උරනවා. එහෙම තේමාවකින් ඒත් එක්ක මේ තුළම තව තියෙනවා පොල් ගාන ප්‍රේතයෝ ගැන කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. කියවන්නත් ඔබට හුඟක් දේවල් තියෙයි අනාගතයේදී දැන් ජනගත වෙලා අවසానයි කෘතීන්. අපේ හොඳනේ මම ඔබ වහන්සේට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ සියඹලා ගොඩ ධම්මින්ද අපේ හඳුනන වහන්සේ. ඔබ වහන්සේට මම මුලින්ම ආරාධනා කරන්නේ යම් ආරම්භයක් ලබා ගන්නට අපේ සාකච්ඡාව වෙනුවෙන්. මුලසුනේ වැඩ සිටින කතිකාචාර්ය අවසරයි නෙළුවා කන්දේ ඥානানন্দ අපේ පඬිත හමුදුරන් වහන්සේගෙන් අවසර. ඒ වගේම කතිකාචාර්ය ආචාර්ය අපේ කල්යාණ මිත්‍ර ඇත්කඳුරේ සුමනසාර පඬිත හමුදුරන් වහන්සේගෙන් අවසරයි තරංග මහත්මයා. ඇත්තටම පළමු කොටම මේ අවස්ථාව අපේ ඇත්කඳුරේ සුමනසාර පඬිත හමුදුරන් වහන්සේට අද ජන්මදිනය නිමිත්තෙන් සුබම සුබ නිදුක් නිරෝගී ජන්මදිනයකට ආශිර්වාද ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්ම මේ ඔබතුමා මාතෘකා කරපු කාරණාවත් එක්ක අපේ සුමනසාර පඬිත හාමුදුරන් වහන්සේ ශාස්ත්‍රීය වශයෙන් ඒ කාරණාවන් පිළිබඳව ඊටම පුළුල්ව අධ්‍යයනය කරලා කෘති කිහිපයක් රචනා කරන්නට යෙදුණා. අද උන්වහන්සේගේ ජන්මදිනය නිමිත්තෙන් ඒ කෘති එළි දක්වන්න අහඹු ලෙස හෝ මෙවැනි අවස්ථාවක හැකියාව ලැබීම උන්වහන්සේටත් වාග්යක්. ඒ වගේම උන්වහන්සේ සසුන්ගත කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මව්පියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න ශක්ති සම්පන්නයි. විශේෂයෙන්ම අනමතග්ග සංයුත්තේදී අපේ බුදුහාමුදුරුවෝ විශේෂයෙන් අච්චරිය ධම්ම කියන සූත්‍රයේදී මව් කුස ඇතුළේදීත් උත්පත්තියට පෙරත් කෙනෙක් ගර්භයට යම් වෙලාවක කලලයක් හැටියට නිර්මාණය වෙලා මේ කලලය වැඩෙන කාලය තුලත් ලබන අත්දැකීම් ඒ කලලමේ අවස්ථාව ගර්භය ඇතුළේදී ඒ ක්‍රියාකාරකම් සහ බාහිර දේවල් වලට සංවේදී වෙච්ච ආකාරය පිළිබඳව ඊටම ලස්සන විග්‍රහයක් අච්චරිය ධම්ම කියන සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ වෙලාවේ බුදුහාරෝ දේශනා කරනවා මහණෙනි සිදුහත් බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත්තට පස්සේ මහා මායාවත් සුද්ධෝදන රජතුමත් අඹුසැමියන් හැටියටවත් හැසිරුණේ නැහැ කියලා. එහෙම කියන්නේ නික්ලේශී උපතකට එවැනි හැසිරීමක් වුවද බාධාවක් කොට ඒ දෙමව්පියන් සැලකුවා කියන කාරණය. එකෙන් අපි තේරුම් ගන්න ඕනි අපිට නොපෙනෙන මේ ජීවත් වෙන පරිසරයේ නොපෙනෙන දේවල් වලටත් එහා මව් කුස ඇතුළේ අපිට යමක් නොතේරෙන කාල සීමාවෙදී මේ බාහිර දේවල් වලදී බාහිර ක්‍රියාකාරකම් අපිට බලපෑම් කරන ආකාරය. අපේ පඬිත හාමුදුරුවෝ එවැනි සංසිද්ධි තමන්ගේ ජීවිත කාලය තුළ වසර 20ක් විවිධ අවස්ථාවන් වලට මුහුණ දීලා ඒ තමන් වහන්සේම පරිශ්‍රයට ලක් කරලා ඒ තුළ ලබාගත් නිගමන ඉතින් පොත පිළිබඳව සහ පොතේ අන්තර්ගතය පිළිබඳ අපේ පඬිත හාමුදුරුවෝ තවදුරටත් පැහැදිලි කරයි. උන්වහන්සේ වසර 25ක් වැනි දීර්ඝ කාලයක් ධර්ම දේශකයන් වහන්සේ නමක් හැටියට ලද අධ්‍යක්ීම් ප්‍රමාණයක්. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරයන් වහන්සේ නමක් හැටියට විශේෂම උන්වහන්සේම සඳහන් කළා අපේ රටේ ආචාර්ය උපාධියක් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් උන්වහන්සේ විවිධ ජ්‍යොතිෂ උපාධි තියෙන්න පුළුවන් විවිධ ආයතන වලින් සංගම් වලින් නමුත් විශ්වවිද්‍යාලයකින් පර්යේෂණ කාර්යයක් සඳහා යම් වෙලාවකදී උපාධියක් ලැබලා දුන්නා නම් ඒ අපේ පඬිත හාමුදුරන්ට. ඒ වගේම උන්වහන්සේ දේශකයන් වහන්සේ නමක් හැටියට ඒ සිද්ධ කරපු දේශනා දැන් අපිට යමක් අහලා කටපාඩම් කරලා ගාථාවක අර්ථයක් කියලා බණක් කියන්න පුළුවන්. හැබැයි ශාස්ත්‍රීය උගත්තු මේ පෙළදහම නිවැරදිව කියවලා ඒ පෙළදහමට අනුව මේ දේශනාව මුල් බුදු දහමත් එක්ක ගලපලා දේශනා කරන්න සමත් දේශකයන්න් වහන්සේලා ඊටම දුර්ලභයි. ඉතින් එවැනි දේශකයන්න් වහන්සේ නමක් හැටියට අපටද
යම් අවස්ථාවකදී කරුණ උකහා ගන්න පුළුවන් ආකාරයට උන්වහන්සේ තමන් වහන්සේගේ දේශනාවන් වලින් ඊටම සීමිත ධර්ම දේශනා කිහිපයක් තමයි මේ පොතට එකතු කරන්නේ. ඒ වගේම උන්වහන්සේ ජ්‍යොතිෂය ගැන කතා කරපු නිසාම මම පැහැදිලි කරන්නම් ජ්‍යොතිෂය ඉගෙන ගනිද්දී සංස්කෘත භාෂාවෙන් තමයි මේ ජ්‍යොතිෂය ඉගෙන ගන්න ඕනේ. එතකොට ජ්‍යොතිෂ සම්බන්ධයෙන් බොහෝ කෘති තියෙන සංස්කෘත භාෂාවෙන්. නමුත් අපේ රටේ ගොඩාක් ජ්‍යොතිෂය කරන අයට ඒක මාධ්‍ය ආයතනයකුණත් කියන්න ඕනේ උදේටත් සමහර ලාවට බොහෝ මාධ්‍ය ආයතනවල දවල්ටත් බොහෝ මාධ්‍ය ආයතනවල ඒ පිළිබඳව විවිධ කතා බහ ඇති වෙනවා. නමුත් නිවැරදිව සංස්කෘත නාගරී අකුරෙන් ලියවිච්ච ඒ පොතපත කියවලා නිවැරදිව ජ්‍යොතිෂ දැනුම ලබලා එය ජ්‍යොතිෂය ජනතාව වෙනුවෙන් කියලා හිතලා කටයුතු කරන අය බොහොම අඩුයි. බඩ වඩා ගන්න එදිනෙදා තමන්ගේ උවමනාවන් සපුර ගන්න එයද ආර්ථික උවමනාවන් වෙනුවෙන් මෙහෙවන ඇත්තෝ තමයි අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන නිසා ඒ නිසාවෙන් උන්වහන්සේ භික්ෂූන් වහන්සේ නමක් හැටියට දැන් අපි සාමාන්‍යයෙන් කියනවා දැන් මේ මාධ්‍ය ගත්තොත් මාධ්‍ය සඳහා නෙවෙයි මිනිස්සු සඳහා ධර්මය ගත්තාම ධර්මය සඳහා නෙවෙයි මේ මනුස්ස වර්ගයා සඳහා. ඒතර ජ්‍යොතිෂය සම්බන්ධේනොත් එය නිවැරදිව මිනිස්සුන්ගේ සුබසෙත අරමුණු කරලා යම් වෙලාවකදී ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයේ ඒ ඉගැන්වීමක් සමාජගත කරනවා නම් ඒක ඇතුලේ අර මිත්‍යාව සමහරලාවට ජ්‍යොතිෂය කියලා හිතලා ඒක ජ්‍යොතිෂයට අදාළ නොවන දේවල් සමාජගත කරන මිනිස්සුන්ට තමන්ගේ වරද තේරුම් ගැනීම සහ මේ සබුද්ධිමත් ජනතාවට මෙන්න සැබෑ ජ්‍යොතිෂය කියන්නේ මෙන්න මෙහෙමයි කියන එක උන්වහන්සේ තමන් වහන්සේගේ කෘතිවල රචනා කරලා තියෙනවා. ඉතින් මේ සියල්ල ගත්තොත් මේ හැම දෙයක්ම අයිති වෙන්නේ එක පැත්තකින් නොපෙනෙන ලෝකයට. ඒතර නොපෙනෙන ලෝකය ධර්මය ඇතුළේ විග්‍රහ කරන වගේම අපේ ගෞරවනීය පඬිතුහාමුදුරන් වහන්සේලා පැහැදිලි කරපු විදිහට විවිධ ශාස්ත්‍රවල විවිධ ඉගැන්වීම්වල විවිධ න්‍යායවල විවිධ දර්ශනවල කරනවා. දැන් මම මේ කාරණා අවසන් කරන්න මේ පුංචි කාරණේ විතරක් සඳහන් කරන්නම්. දැන් තුසිත දැන් අසිත තාපසතුමාට තමන් සුද්ධෝදන පිය රජතුමා සිදුහත් පුංචි පුතා ගෙන්නලා වැන්දුවහම අසිත තාපසතුමාට දකින්න පුළුවන්කම ලැබෙනවා අර පුංචි සිදුහත් තාපසතුමාගේ අනාගතය. එතකොට ඒ ධර්මය තුල මේ බෞද්ධ දර්ශනයේ තුල හදාගත්ත ඒ නොපෙනෙන දේවල් දැකීමේ හැකියාව නෙමෙයි ඊට පෙරත් ලෝකේ මෙවැනි අවස්ථාවක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ එය කුසලය කියන කාරණාවත් එක්ක ගලපලා මේ ජීවිතේ නිර්වාණය අරමුණු කරලා උන්වහන්සේ දේශනාවක් සිද්ධ කරන නිසා භික්ෂූන් වහන්සේ නමක් ඇටියට මේ සියල්ල කැටි කරලා ලෝකයට ඉදිරිපත් කරන්න සදාචාරාත්මක අයිතියක් සහ වගකීමක් තියෙනවා. ඒ වගකීම ඓතිහාසික කාර්යභාරය අද දවසේ අපේ පඬිතුහාමුදුරන් වහන්සේලා සිද්ධ කරනවා කියන එකත් පැහැදිලි කරමින් උන්වහන්සේලාටත් ආශිර්වාද කරමින් අපි ඉදිරියේදී මේ පිළිබඳව ඉදිරි වටවලදී අපේ නායකයන්ලත් එක්ක සාකච්ඡා පටන් ගන්නවා. ඉදිරියේදී අපි මේ පිළිබඳව කතා බහ කරමු. අපි විරාමයකට යන්නත් තියෙනවා. ඊට කලින් විශේෂයෙන්ම අද වැඩසටහනේ තියෙන විශේෂත්වයන් හරි වෙනස් විදිහකට අපිට දකින්න පුළුවන්කම ලැබෙයි. ඒක නිසා මම අපේ හඳුනගාවට පොඩ්ඩක් ඇවිල්ලා විරාමයකට යන්න මම සූදානම් වෙන්නේ. මේ ඔබ වහන්සේ වැඩසටහන ආරම්භයේදී කිව්වා මටත් මෙහෙම අත්දැකීම් තියෙනවා. නොපෙනෙන ලෝකයේත් එක්ක තියෙන දේවල් දැකපු දේවල් තියෙනවා කියලා. ඒක නිසා මේ විරාමයකට යන්න ඉස්සලා පොඩ්ඩක් ඔබ වහන්සේගේ එක අත්දැකීමක් අපි පොඩ්ඩක් බෙදා හදාගෙන ඉදිරියට යමු. තරංග මහත්තයා මේ මම මේවා පිළිබඳව එච්චර විශ්වාස කළේ නැහැ මේ තරුණ අවදියේදී. දැන් ඉතින් වයසයිනේ තරුණ කාලේදී. මම අනුරාධපුරයේ ඉන්නකොට මට මගේම අදහස් වලට ගැළපෙන මහත්තයෙකුත් මුණ ගැහුණා මේ පිරිවෙන් ගුරුවරේ. එයත් මේවා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපිට ආරංචියක් ආවා නිකවැරටිය ප්‍රදේශයේ මෙහෙම දේවාලයක් තියෙනවා. එතන මේ පෙරේතයෝ අමනුෂ්‍යයෝ ගෙනල්ලා මේ නටනවා කෑ ගහනවා එතන ලොකු වැඩක් කරනවා කියලා. අපි මේකේ සත්‍ය බලන්න කියලා යන් කියලා ගියා. යනකොට ඇත්තටම සාල සෙනගක් 400ක විතර සෙනගක් වට වෙලා ඉන්නවා. දැන් එක්කෙනෙක් ආවේශ වෙලා එළියට එනවා. අපි දෙන්න දැන් ඈතට වෙලා ඉන්නේ. මොකද මේ සත්‍ය බලන්න ගියේ. ඉතින් ළඟට යන්නත් බයයි. කවදාවත් ගිහිල්ලා නැහනේ. ඉන්නවා.
ටිකක් වෙලා යනකොට තරංග මහත්තයා තරුණ ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි දැන් මෙයා කතා කරා නම කියලාම අඬ ගැහුවා. ඉස්සරහට ගෙන්න ගත්තා. ගෙන්නගෙන එයාගේ වචන කිව්වා තොපි මගේ සත්‍ය බලන්න නේද ආවේ? අර පොල් තෙල් පහන තොපි සමච්චලයට ලක් කරලා පොල් තෙල් ටිකක් ඇඟේ ගාගත්තා මට දොස් කියලා. දැන් සත්‍ය බලාපියව කියලා අර තරුණයාගේ මේ මෙතන උරහිසට මෙහෙම ඇඟිල්ල තිබ්බා. තියෙනකොටම සීන තියලා වැටුණා. දැන් අර ගෑනු ළමයා කෑ ගහනවා. උඹට පුළුවන් දෙයක් කරපන් අරන් ඵලයන් උඹේ මේ කොල්ලා අරම කියලා. ඉතින් එයා බොහොම නෙවෙයි ඉතින් සබ්බේ වචන සරට කියන්නේ පාවිච්චි කරන වචන දැන් මිනිස්සු ඔක්කොම තැති ගන්නලා බලා ඉන්නවා. අපි දෙන්න ඊට වඩා තැති ගන්නලා අපි ගිය සත්‍ය බලන්නේ. ඊට පස්සේ මේ ගෑනු ළමයා අඳාවන වැළපෙනවා. ඊට පස්සේ කිව්වා මින් පස්සේ මෙවැනි දේවල් කරන්න එන්න එපා. මේක තමයි සත්‍යය කියලා අර පානින් තෙල් ටිකක් අරගෙන අර මිනිස්සයාගේ නළලේ ගෑවා. ගානකොටම සීයාව නැගිට්ටා. ඊට පස්සේ ඔන්න කිව්වා බෝධිකුටියෙන් ආපු බුද්ධ පුත්‍රයාට මෙහාට එන්න කියන්නේ කියලා. දැන් අපිට තේරෙන්නේ නැහැ මේක. අපි අනුරාධපුරේනේ. ඊට පස්සේ එක්කෙනෙක් මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේටයි කතා කරන්න කියලා. පස්සේ දැන් අර මයික් ගිය මහත්තයා හොඳටම බය වෙලා මොනව කරයිද දන්නේ නැහනේ. ඊට පස්සේ අපි දෙන්නම ළඟට ගියා. ඊට පස්සේ කිව්වා බුද්ධ පුත්‍රයා මගේ සත්‍ය බලන්න ආවේ. මම දන්නවා ඒක. දැන් සත්‍ය දැක්කනේ. බුද්ධ පුත්‍රයාට ආහාර කොහොමද ලැබුණේ කියලා. එතකොට අර මහත්තයා කිව්වා මෙතන කඩේකින් හාමුදුරන්ට මම දානේ අරන් දුන්නා. ඒකට මුදල් ගෙවුවා නේද කියලා. ඔව් කිව්වා. ඊපස්සේ එන්න කියාපියා ඔය හෝටලේ එකාට ගිහලා කතා කරපුවම ආවා. ආවට පස්සේ තොපි යැපෙන්නේ මගෙන් මෙතෙන් දෙන මිනිස්සුන්ගෙන් මේ බුද්ධ පුත්‍රයාගෙන් මොකටද සල්ලි ගත්තේ කියලා ඒක ආපහු ගෙනත් දෙන්න කිව්වා. ගෙනත් දෙන්න කියලා කිව්වා. බුද්ධ පුත්‍රයා දැන් සත්‍ය දැක්කා. බුද්ධ පුත්‍රයා හරි පින්වන්තයි. මගෙන් තෑග්ගක් දෙනවා මං කියලා ටික වෙලාවක් ගියාට පස්සේ තරංග මහත්තයා අර පොඩි වට්ටියක් අරගෙන මේක අල්ලගෙන ගියා වටේම ඉන්න මිනිස්සුන්ට. ඒ කාලේ හැටියට මම කියන්නේ 80 ගණන් වල සිද්ධියක්. ඒ කාලේ හැටියට රුපියල් 6000ක් විතර එකතු වුණා. මේක ගෙනල්ලා මට දීලා කිව්වා බුද්ධ පුත්‍රයා හොඳට මේ ශාසනය කටයුතු කරගෙන යන්න ඕනේ. ඒක මේ ඔක්කොටම හරි සතුටක්. ඒක මගෙන් ලැබෙන තෑග්ගක් කියලා කිව්වා. අර බය ඔක්කොම නැති වෙලා ගියා. ඉතින් මම කිව්වේ එකක් එදා මම පිළිගත්ත අපට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග තියෙනවා. අපි තරුණ කාලේනේ තරංග මහත්තයා ඒකයි මම ආරම්භයේදී කිව්වේ යාත්‍රා නරඹන දුවල පුතාලා සමහරවිට තරුණ වයසේ අය ඉන්න බව අපි දන්නවා. ඒ අයත් අපි වගේම තමයි ඕවා එච්චර පිළිගන්නේ නැහැ විශ්වාස කරන්නේ ඉන් පස්සේ වෙච්ච සිද්ධි කීපයක් තියෙනවා. ඒවත් අපි පස්සේ කතා කරමු. මේ මට තියෙන මේ අද තියෙන සතුට මොකක්වත් නෙවෙයි. දැන් මේවා අපි දැක්කා. අපි ඒක අත්විඳ එතනින් ඉවරයි. හැබැයි අපි අත්කඳුරේ හැමදෙරු ඒවා ඔක්කොම දැකපු කීපේ ඔක්කොම ලියලා තියෙනවා අනාගත පරම්පරාවට. ඒ විතරක් නෙමෙයි දැන් අද දවසේදී මේ වැඩසටහන තුළදී ඔබ වහන්සේ ලැබපු අත්දැකීමත් අපි අපේ හඳුරගෙන් විමසමු. විරාමයෙන් පස්සේ එහි විද්‍යාත්මක පැත්ත මොකක්ද, ඒක කොහොමද එවැනි දේවල් සිද්ධ වෙන්නේ, මේ වගේ දේවල් හුඟක් තියෙයි අපිට දැනගන්න. මොකද උන්වහන්සේ නිකම්ම මේ ශාස්ත්‍රයත් එක්ක ගණදුණු කරනවා නෙමෙයි, කටයුතු කරනවා නෙවෙයි. ඒ පිළිබඳව පරිශනාත්මකව හොයා බලමින් වසර 25ක් වගේ දීර්ඝ කාලයක් තුල කටයුතු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා ඒ සියල්ලට ඉඩකට තියෙනවා අද යාත්‍රා හුඟක් වෙනස් කියලා දැන් ඔබට දැනෙනවා ඇති. හොඳයි, අපි යලිත් වතාවක් ඔබව මුණ ගැහෙනවා යාත්‍රා සමගින් යාත්‍රා කරමින්. අපි විරාමයට යන්න පෙර ආතුව අපේ නායක ස්වාමීන් වහන්සේ ජීවිතේ ලැබපු අත්දැකීමක්, මේ සත්‍ය සත්‍යතාවය හොයන්නට ගියපු ගමනක අත්දැකීම අපිත් එක්ක බෙදා දාගත්තා. ඒ කියපු කාරණාවත් එක්ක අපි හඳුනන මම ඔබ වහන්සේට අවධානය යොමු කරන්නේ දැන් එවැනි අවස්ථාවකදී මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? දැන් මිය ගිය ප්‍රාණකාරයෙක්ද එහෙම නැත්නම් වෙන බලවේගයක්ද, මොන වගේ දෙයක්ද මේ වගේ ස්ථානයකදී සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන්? මම හිතන්නේ තරංග ඒක හොඳ ප්‍රශ්නයක්. ඔය පොතේ මැද හරියට ගියොත් නොපෙනෙන මානේ පොතේ අද අපි ජනගත කරන එවැනි කාරණා රාශියක් තියෙනවා. අපේ නායක හාමුදුරුවෝ එක ලස්සන සිද්ධියක් උන්වහන්සේ විස්තර කළා. එවැනි සිද්ධි තරංග මම 10000කට කිට්ටුව හෝ ඊට වැඩි වෙන තරම් සජීවීව අත්දැකලා තියෙනවා මගේ මේ පරිශ්‍රණ චාරිකාවත් එක්ක. එතකොට ඔබතුමා අහුව ප්‍රශ්නේ
අර මොකද්ද උනේ? ඒ කියන්නේ අපේ නායක හාමුදුරුවෝ මේ ගැන මැදක ඉඳලා එක පැත්තකින් බැලුවොත් විශ්වාසයකුත් නැහැ. ඒක ඇත්තද නැත්තද කියලා නැති පැත්තේ ඉඳගෙන මේක ගියා මොකද වෙන්නේ කියලා බලන්න. නායක හාමුදුරුවෝ දානේ ගත්තේ හැටි. ආපු අරමුණ කතා කරපු දේවල් ඔක්කොම නොපෙනෙන මානයක ඉඳලා පෙනෙන මානයක හිටියයි වගේ කියලා හරි අපූර්වට කිව්වා. ඉතින් ඒකම සාක්ෂියක් නොවේද පියවියෙන් ඔබට යමක් තියෙනවා කියලා තේරුම් ගන්න. ඔබ අහලා තිනවා එග්ගා කේස කියලා මෑත කාලේ හිටපු අභිඥයන් අතරත සුවිශේෂී කෙනෙක්. එයාට පුළුවන් අන් අය මෝහණය කරන්න විතරක් නෙමෙයි ස්වයං මෝහණයටපත් වෙලා අනාගත වක්තෘ කෙනෙක් හැටියට වෙන දේවල් කල්තියා කියන්න ප්‍රශ්න පවා මතුණා. මම හිතන්නේ මගේ කල්පනාවට අනුව හිරගත වෙන්න පවා සිද්ධ වෙච්ච අවස්ථා තිබුණා එග්ගා කේසිගේ පර්යේෂණ. එතකොට ඇත්තටම මේ නොපෙනෙන මානෙ හෝ නොපෙනෙන ලෝකය කියලා කියන්නේ නැති දෙයක් නෙමෙයි. ඒ ඇති දෙයක්. අපට පෙනෙන්නේ නැති වුණාට තරංග ඒක නැතුව නෙමෙයි. මේ ලෝකේ තියෙන දේවල් දර්ශනයට අනුව පෙන්නනවා. අපි ග්‍රන්ථයේ නොපෙනෙන මානෙ විස්තර කරලා තියෙනවා. ලෝකේ අදෘශ්‍යමාන ලෝකයේ ළඟදී ජනගත වෙනවා. දැනට ඔය අපි අද සියතින්ම ජනගත කරන්නේ නොපෙනෙන මානෙ. ওই කාරණාවලදී තියෙනවා අති දූර අතිසාමීප්‍ය ඉන්ද්‍රිය ඝාත මනෝ අනවස්ථාන ව්‍යබිධාන කියලා කරුණු කාරණා කීපයක් දර්ශනය. විශේෂයෙන් අති දූර කියලා කියන්නේ තරංග ගොඩක් ඈතට යන්න ලෝකේ තිබුණට අපිට ඒක පේන්නේ නැතුව යනවා. උදාහරණයක් අපි ගත්තොත් ඔයම හරි සරලයි මා නිතර මතක් කරන එක තමයි වෙරළ ළඟට යන්න. ඈත අහසයි මුහුදයි දෙකම එකට එකතු වෙලා ලෝකයේ කෙලවර වගේ පේනවා. ඒ ඇත්ත නෙමෙයි අපි දකින්නේ. එතනින් එහාට කිසිම දෙයක් පේන්නේ නැහැ. එතනින් එහාට නැද්ද? නැතුවා නෙමෙයි අපේ ඇහැට ඒක දැක ගන්න පුළුවන් කමක් නැහැ. ඇහැ දකින සීමාවක් තියෙනවා. අති දූර. ඒ නිසා යමක් ඈත් වෙච්ච ගමන් ප්‍රමාණී ඉක්මවා පෙනෙන ලෝකේ නොපෙනෙන ලෝකයක් බවට පත් වෙනවා. දැන් ඇමරිකාවේ ඉන්නවා කියලා හිතන්න තරංගගේ අයියා හරි කවුරු හරි. එයා නැතුව නෙමෙයි. හැබැයි අපිට මෙහි ඉඳලා බලනකොට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. එතකොට අති දූර දර්ශනීය පෙන්වන එක කාරණයක්. දුරස්ථභාවයේ මේ මසසින් වැඩි වෙච්ච ගමන් අපිට පේන්නේ නැහැ නේ. හැබැයි අර අභිඥ වගේ කෙනෙකුට හිත දියුණු කරපු කෙනෙකුට නායකහර මුලින් මතක් කළ විදිහට ඉද්දිවිද දිබ්බ සෝත දිබ්බ චක්කු පරචිත්ත විඥාන උබ්බේ නිවාසානුස්සති වගේ මහා දර්ශනක් ඥාන බලගතු ඥාන උපදවාගත්ත කෙනෙකුට ධාන බලයෙන් මගපල ක්‍රමී එයාට පුළුවන් මෙහි ඉඳලා ඇමරිකාවේ ඉන්න කෙනා දකින්න අති දූර අති සාමීප්‍ය ගොඩක් කිට්ටු උනත් පෙනෙන ලෝකේ විද්‍යමාන ලෝකේ අවිද්‍යමාන බවට පත් වෙනවා. දැන් උදාහරණ බලන්න අපේ ඇහැ ළඟම තියෙනවා ඇස්පිහාට. පේනවද තරංග? නැහැ. පේන්නේ නැහැ. එහෙනම් මේ විශ්වයේ ඇස්පිහාට නැති නිසා නෙමෙයි. ඇහැ ළඟට ගොඩාක්ම අතිසාමීප්‍ය ලං වෙච්ච ගමන් පේන්නේ. අති දූර අතිසාම ඉන්ද්‍රිය ඝාත. සඳ වෙලා තිබුණොත් උපාසකම්ම කෙනෙකුට අවශ්‍ය ලස්සන බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කළා පන්සලේ. දරුවෝ කියනවා නේ හරීම ලස්සනයි. හරීම පිම්පාටයි. අකුසල සිත් අපේ වැඩෙනවා මේ පිළිමේ දැක්කහම අම්මා පිළිමේ නම් හරි ලස්සනයි කියලා. අනේ ඉතින් මට මුකුත් පේන්නේ නෑනේ. පිළිමේ පේන්නේ නෑනේ පුතේ. හරිනේ. නැතුව නිසා නෙමෙයි ඉන්ද්‍රිය ඝාත. ඇහැ අන්ධ වෙච්ච නිසා විද්‍යමාන ලෝකේ අවිද්‍යමාන බවට පත්වන එක තුන්වෙනි කාර්ය. අති දූර අතිසාමි ඉන්ද්‍රිය ගහ මනෝ අනවස්ථාන. දැන් අපි මෙහෙම අපේ සියඹලංගොඩ හාමුදුරු ඉන්නවා, නායක හාමුදුරු ඉන්නවා, තරංග ඉන්නවා. අපි මේ නොපෙනෙන මානේ ගැනම අවධානය යොමු කරගෙන හතර දෙනා ලොකු සාකච්ඡාවක් කර ඉන්නවා. අපි හිතමු අපේ නිෂ්පාදකතුමා මෙතනින් එහි පැත්තේ ඉඳලා අනිත් පැත්තට සාමාන්‍ය ඇවිදන් යන්නේ නැහැ කැමරාව මැදින් නිකමට ගියා කියලා හිතමුකෝ. අපි කතා කරගෙන ඉඳලා එතුමා වැඩසටහන ඉවරලා කියනවා අරම යනකොට බලාගෙන හිටිය පැත්ත හරි නෑ නේද? කැමරාවට හරි නෑ නේද?
මම බලාගෙන හිටියේ. අපි කිව්වා නෑ ඔබතුමා බලන් හිටියේනේ. නැත්තේ මොකද මං ඔතනින්ම හාමුදුරනේ විදගෙන ගියා. ඇත්තටම ගිහිල්ලා අපි ඇස් වහගෙන හිටියේ නෑ. හැබැයි අපිට පෙනිලා නෑ. ඇයි මනෝ අනවස්ථාන. මනෝ කියන්නේ මනස, අනවස්ථාන කියන්නේ අදාළ අරමුණෙහි යෙදිලා නෑ. ඇස් අරගෙන හිටියත් අපි ළඟින් යනව සමහර අය ක්‍රියාකාරකම් කරනවා අපට දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැතුව නිසා නෙමෙයි. එයා ගියා මෙතනින් නේ. මනෝ අනවස්ථා. අනිත් එක තමයි ව්‍යබිධාන. යමකින් යමක් ආවරණය වෙච්ච ගමන් පේන්නේ නැහැ කියලා දර්ශනීය කියනවා. මේ ಭಾರತೀಯ දර්ශනීය සමස්තේ කරුණු වරගෙන විශේෂ සාංකේය පැත්තට යමු වෙලා මම මේ කියන්නේ. ಭಾರತය කියන්නේ දර්ශන ශාස්ත්‍ර මහා සාගරයක් නේ. ඒතර මේ දර්ශනීය පෙන්වන විද්‍යමාන ලෝකයේ ඇයි අපට පේන්නේ නැත්තේ? විද්‍යමානයේ තියෙන දේවල් ඒවා නොපෙනෙන ලෝකයක් නෙමෙයි. මේ ලෝකෙත් තියෙනවා. මම මතක් කළා ඉස්සරලා මහාදිට්ඨි සූත්‍රයේ කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. සත්වනිකා, සත්ව යෝනි, සත්වයේ උත්පත්තිය ලබන මේ වර්ග වශයෙන් ගත්තාම 14,80,600ක්. මහාදිට්ඨි සූත්‍රයේ ඕන කෙනෙකුට කියලා බලන්න පුළුවන්. එතකොට එවැනි සත්ව අපි කියමු 15 ලක්ෂයට කිට්ටුයිනේ. අපි මනුස්ස වුණා. එහෙම නැත්නම් දේව ගැන අපි දන්නවා. බ්‍රහ්ම ගැන දන්නවා. මේ සත්තු සිව්පාව ගැන ටිකක් දන්නවා. 14,60,600 අපි දන්නේ නැහැ. එහෙමයි ඉන්නෝ මේ ලෝකේ. ඒකට කූඹියත් අයිති. ඉතින් මේවා නොපෙනෙන ලෝකේ. මේ නොපෙනෙන ලෝක කියන්නේ යක්ෂ භූත ප්‍රේත පිසාචය විතරක් නෙමෙයි. ඒ අය ජනප්‍රියයි. මොකද ඒ අය ආවහම අපිව රෝගී කරනවා. අපේ තත්ත්වය වෙනස් කරනවා. අන්‍ය දේහ ප්‍රවේශය කරන කියන්නේ ශරීරය අපේ දේහයට ඒකට ඇතුල් වෙනවා. ඔබ අහපු ප්‍රශ්නයක් නායකහරු කියපු. ඒ මොකද්ද දේවාලේ උනේ? සාමාන්‍ය මේ රතු රෙද්දක් දාගත්ත, ඔළුවේ මල් ටිකක් හරි ගහගත්ත, එහෙම නැත්නම් කඩුවක් මොකක් හරි වේවැලක් මොනර පිලක් අතින් ගත්ත කෙනෙකුට කියන්න පුළුවන්ද මේ කෙලස් බරිත කෙනෙකුට කලින් වෙච්ච දේවල්? ඒ කිව්වේ තරංග මගේ පරිශ්‍රණ අත්දැකීම අනුව එයා නෙමෙයි. එයා ළඟ පැහැදිලිව ඉන්නවා බලගතු අමනුෂ්‍ය කෙනෙක්. එතකොට මේ අමනුෂ්‍යයන් අතරට අපි කියන්න ඕන අපි ඉදිරි කතා කරනවා ඔය යාතු දාන කිව්වේ යාතු දාන භූත කියන්නේ ලෙඩ දෙන. ඒ කට්ටිය ආපු දවසේ ඉඳලා මේ හොඳට හිටව මිනිස්සෙක් කියන අනේ ඔළුව බරයි. මට ඔළුව කෙලින් කරන් ඉන්න බෑනේ හාමුදුරුවනේ. මගේ කොන්දේ අමාරුවක් තියෙනවා මොන බෙහෙත් කරලවත් යන්නේ නෑනේ හාම්. ඊ යාතු දාන ලෙඩ දෙන්නා. මොන බෙහෙතකටවත් හරියන්නේ නෑ. හැබැයි මෙතන ඉන්නෝ ඊළඟට භෝග දාන. ඒ කියන්නේ මේ වස්තුව සම්පත දීපල ඔය කියන්නේ මම ඔය පොතේ තිබුණා වගේ මතකයි. කිරියත්ත මැරුණට පස්සේ හාමුදුරුවනේ කිරි උතුරන්න අපිට හරි ගියා කියනවනේ. සමහර අය හැබැයි කලාතුරකින් මගේ පරිශ්‍රණ අත්දැකීම අනුව ගොඩාක් අය ශරීරවලට ආරූඪ වෙන එකක් ආවේශය තව එකක් අපි පස්සේ කතා කරමු. ආවේශ වුණාම නැත්තම් ආරූඪ වුණාම එයයි කියන දෙයක් තමයි මේ මං ඇවිල්ලා ඉන්නේ ඔබලාට නිධානයක් දෙන්න නායක හඳුන්නේ. එහෙම කියනවා. යහපත පෙන්වන්න මාව අයින් කරන්න එපා. දැන් අප ආයතනයක් විදිහට සියත මාධ්‍යජාල විදිහට අපේ තවත් සුවිශේෂී වැඩසටහනක් තමයි රාවණ වැඩසටහන කියලා කියන්නේ. මේ වැඩසටහන වලදී කතා බහ කරනවා රාවණයන් වෙනුවෙන් පහනක් දල්වන්නේ කියන එක. මේ දවස්වල ටිකක් වැඩිපුර මේ පිළිබඳව කතා බහ කරමින් මේ පිළිබඳව රට තුල යම් උද්‍යෝගයක් ඇතිලා තියෙන මොහොතක්. පහන් දැල්වීම කියන කාරණාව ඔබ වහන්සේ ඒ විදිහට කියපුවම කෙනෙකුට වැරදි ආකල්පයක් සිතුවිල්ලක් එන්න පුළුවන් මේ හා සම්බන්ධව. මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් මේ තරංග යොමු කරන්නේ නොපෙනෙන ලෝකෙට අදාළ ප්‍රශ්නයක්. ඒ සමහර අය තරංග අපි දැකලා තියෙනවානේ තමන්ගේ අම්මා මෙරිලා හඳුන් කුරු ටික ගහනවා පින්තූර ඉස්සරහා. හඳුන් කුරු සුවඳයිනේ. සුවඳ වර්ග වලට මේ නිකන් විදේනි තටුවක් ලැබුවත් ඇදුරෙක් සුවඳ වර හඳුන් කුරු ටිකුත් ගහනවා. සමවෙන්න අපිට. එතකොට ගෙවල් වල සුවඳ ධූපය ඇල්ලීමත් වැරද්දක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව් අතන මං කිව්වේ අර යක්ෂ භූතය ගෙන්නනකොට ඒ සුවඳ වර්ග වලත් විවිධ වර්ග තියෙනවා. සමහර එක දේවල් තියෙනනේ නම් වලින්. එතකොට සුවඳ වර්ග අල්ලන්න ඕන තැන් බුදුහාමුදුරුවන්ට හඳුන් කූරක් පත්තු කරන එක වෙනයි. මැරිච්ච ආච්චි ළඟ හඳුන් කූරක් පත්තු කරන තව එකක්. සමහර අය බුදු පහන දැන් අපි බුදු පහන තියන්න එපා කියන්නේ නෑනේ. බුදුහාමුදුරට පහන තියන්න ඕනේ. හැබැයි නිකන් පහන තියා වෙන්න බුදුහාමුදුරෝ මට වෙලා නැහැ පිස්සන්න තියනවා කියලා අන්න එහෙම පහන් තියන කට්ටියට ගැටලුවන්නේ. ඔය සමහර අය කියනවා නායක අහන්නේ. අපේ ගෙදර අපි අහන බොහොසල කොච්චර කිව්වත් බුදු පහන තැබුවොත් ගෙදර ප්‍රශ්න. ඒ බුදු පහනේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ පහන සුද්ධ කරන්නේ නැහැ. දැලි
මාස 5-6ක පරණ තිර ඊට පස්සේ තෙල් වැක්කිරිලා කළු වෙලා ඒවා ප්‍රේත ගුහා වෙලා. ඒක බුදුහන්ට ගැලපෙන්නේ. මැරිච්ච අය කල්පනා කරනවා මේ සෙමංගොඩ හඳුරු මැරිච්ච අය කල්පනා කරනවා මේ අශෝක අපට හදපු මේ ප්‍රේත ගුහාවක්. ඒ නිසා අපි ඇතුළේ මෙතනට රොත්ත පිටින් මැරිච්ච අය ඇවිල්ලා ඉබේම අරක් ගන්නවා. ඒතර භයානකයිනේ. වැරදි ලෙස පහන් දැල්වීම. ඒක පහන දැල්ලුවා නම් බුදුහාඳුනට කැප කරන්න ඕන. ඔබතුමා අහපු ප්‍රශ්න රාවණා සිහිපත් කරලා පහනක් දැල්වන්න කියලා අදහසක් ජනගත කරනවා. හොඳයිනේ. අපි රාවණා කවදාවත් යක්ෂයෙක් කියලා හිමුම කියන්නේ නැහැ. ඒ කියන්නේ ඔය කතා කරන යක්ෂ භූත ප්‍රේත කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ මහා බලයක් සහිත ඒ වගේම ග්‍රන්ථ රචනා කරපු ලෝකයේ ප්‍රථම ගුවන් යානය නිර්මාණය කරපු මහා අසහාය බල ශක්තිය තමයි රාවණා කියලා කියන්නේ. එතකොට කෙනෙක් අදහස් කරනවා මේ පහනත් බීම මේකද මේක ගැටලුවක්ද කියලා අපි ඉබේම යාව මල ප්‍රතික් කරලා මේ ජාතියකට පන්නරය ලබා දීපු ජීවය ලබා දීපු ධරණී තලයේ මහා බලගතු විශ්ව ශක්තිය සහිත භූමියක් බවට පත් කරපු එවන් උත්තමෙක් අරගණිය දාලා කිසිසේත්ම කල්පනා කරන්න හොඳ නැහැ. ඒ නිසා ඒ පහන දල්වන්නේ යකෙක් භූතේ ප්‍රේතෙක් ගෙන්න ගන්න නෙමෙයි. අර මහා බලගතු චිත්ත ශක්තිය මේ ජනතාව තුළ ඇති කරනවා. අද මිනිස්සු කය ලොකු වුණාට ඇතුලේ මුකුත් නැහැ, මොලේ නැහැ. ගත්ත උපාධි ආචාර්ය මහාචාර්ය දැනුම බොහොම අල්පයි. හදාගත්ත නිවස මහා තට්ටු මන්දිර. ඒ නිවසේ මිනිස්සුયો නැහැ. නිවසක් ඇත මිනිස්සු නැත. නේ? විශ්වවිද්‍යාල ඇත දැනුම නැත. නේ? බුද්ධිමත්තු නැත. උගත්තු ඇත. ප්‍රශ්නේ ඒකයි. ඒ නිසා උගත්තු එකතු වෙලා අද කාලේ කරන්න හදන ගොඩක් දේවල් හිස් තත්වයට පත් වෙච්ච බව පේන නිසා ජාතියට කෝ පන්නරේ. ඒ නිසා ජාතියට අවශ්‍යයි අර පැරණි සාර ශක්ති, බලවත් ශක්ති, චිත්ත ශක්තිය එකතු කරගෙන යන්න. ඒ නිසා රාවණා සිහිපත් කරලා එයා මහා රජ කෙනෙක්, බලගතු රජ කෙනෙක්. ඒ නිසා එතුමා සිහිපත් කළ පහනක් දැල්වීමේ වැරද්දක් මම නම් කිසිසේත්ම දකින්නේ මම අර කරපු ප්‍රකාශනයෙන් එතනට කිසි ගැටලුවකුත් නැහැ. ආවට ගියාට යක්ෂ භූත ප්‍රේතාදීන්ට පහන් දැල්ලුවොත් අර පහන් කනුව මේ පහන් කනුව වාසියට තැබුවාට ඒක ගැටලුවක්. සමහර අය බුදු පහන දැල්ලන්නේ නැහැ. අර නිකම් පරණ මේ කුස්සියක වගේ මේ දෙවියන්ටයි කියා මලවුන්ට පහන් දැල්ලනවා. මේක මහා බලගතු ප්‍රශ්නයක්. මම කියාගෙන ආපු කාරණේ අර යාතු දහන භූතාවුත් කෙලින්ම රෝගම තමයි. නැති ලෙඩ හොඳ වෙන්නේ නැහැ. එතකොට මේ භෝගදාන භූතගේ අන්න අර දේවාල ඉඳලා තියෙන පේන විදිහට නෑ ගන්නේ භෝගදාන භූත. එයාට අර මේ කපු මහත්තයා හෝ ඒ ආරූඪය ගන්න කෙනා මේක දැක්කේ නැහැ. එයා ගියෙත් නෑ නායක හරු කරන දේ බලන් ඉන්න. දැක්කෙත් නෑ. නොපෙනෙන ලෝකයක්. හැබැයි පෙනෙන ලෝකයක හිටියා කවුද මේ එයාට උදව් කරන භෝගදාන භූතයා. එයා බලන් හිටියා. එයාට කල්තියාව පේන ඈතින් ඔයා එන්නේ මේකටයි. අද පරීක්ෂාවට එන්නේ. එනිසා හරියා කරන දේවල් යන්නේ නැතෙන් ඔක්කොම අපි කැමරාවකින් රෙකෝඩ් කරන්නේ. එයා ඒ වගේ ඔක්කොම එයාගේ අර භෝගදාන ඇසින් බලාගත්තා අදාළ කෙනාට උදව් කරන්නනේ. ඔන්න ගිහින් කියනවා. මෙයා ඇවිල්ලා තියෙන්නේ මේකටයි. ඔන්න පරීක්ෂා කරන්නයි. කෑවේ අතනින්. මෙන්න මේකයි අදහස. අරයා බලාගත්තා ඔය ඔක්කොම ටික කියනවා. හැබැයි ඔය භෝගදාන භූත මගේ අත්දැකීම අනුව සමහර දේවාලවල වැඩ කරලා වැඩ හරි ගිහිලා අන්තිමට වරදින්න පටන් ගන්නවා. එහෙමයි මා ළඟට අවිලා තියෙන තරංග. සොයලා බැලෙන්නම් මේ අමනුෂ්‍යම ගෙන්නුවට කමක් නැහැ. මේක විද්‍යාවක්, විෂයක්. මේ අමනුෂ්‍යන්ට ගහලා එහෙම නැත්නම් බෝතල් වලට දාලා, කොන්ක්‍රීට් දාලා, හිර කරලා, ගිනි තියලා මේවා කරනවට වඩා තරංග මේ බුදුහාඳුරු පෙන්වන්නේ අමනුෂ්‍ය විද්‍යාවේදී මෛත්‍රී කරන්න. යම් කිසි කෙනෙක් සත්‍ය සූත්‍රය පෙන්නන්නේ මතකද? ඒ වගේ යම් කිසි කෙනෙක් මේ මෛත්‍රී කරනවා නම් මෛත්‍රී කරන කෙනාට අමනුෂ්‍යයා හෝ භූතාත්මේ බාධා කරන හරියට කැපෙන පැත්තෙන් කඩුව කෙනෙක් මෝඩ මිනිස්සෙක් අල්ලන්න වගේ තදි අත තමන්ගේ අත කැපෙනවා. මිට තියෙන මෛත්‍රී කරන කෙනා. ඒ නිසා මේ අපි තොইল කරනවට වඩා එහෙම නැත්නම් මේ බහිරෝ පූජාවක් තියනවට වඩා ඒවා තියන්න ඕන අවශ්‍ය ක්‍රමයට. නමුත් ඊට වඩා මුලින්ම අමනුෂ්‍ය ප්‍රතිකාරයේ හැටියට අමනුෂ්‍ය කරදරයක් තියෙනවා නම් අපි තෝරා ගන්න ඕන බුදුහාඳුරු පෙන්නපු මෛත්‍රිය. බලන්න කරණීය සූත්‍රයේ මූලයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා එක්තරා නුපුරුදු වණයකට භාවනා කරන්න ගියා. භාවනා කරන්න ගියා විතරයි ගස් හෙලවෙනවා.
භයානක ශබ්ද එනවා. කවන්ද රූප ඇවිදිනවා. කවන්ද කියන්නේ ඔළුව තියෙනකොට කකුල් නැහැ. කකුල් තියෙනකොට ඔළුව නැහැ. ඇවිදිනවා. බය වුණා. භාවනා කරන්න බෑ. හිත එක්ලස් කරන්න බෑ. බුදුහාමුදුරට ගිහින් කියනවා ස්වාමීනි භාවනා කරන්නයි ගියේ හරියන්නේ පලාත. පස්සේ ඇහුවා ඇයි මූලික ආම්පන්නේ භාවිතා කළේ නැද්ද? කුමක්ද? ඉස්සලා මෛත්‍රිය වඩන්නේ. තමන්ගේ ඉඳලා මුළු විශ්වයටම මෛත්‍රිය පතුරවා හරින්න. කර්ණීය සූත්‍රයේ මූලය එතන. එනිසා අපේනවා පෙනෙන ලෝකයට එහා ගිය මහා නොපෙනෙන ලෝකයක් අපට තියෙනව. ප්‍රශ්නය අපි සමාධියක නැහැ. අපි ධානයක නැහැ. අපි මගපලයක නැහැ. නිසා විද්‍යමාන ලෝකය අපට අවිද්‍යමානයි. ඒක ලෝකයේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ප්‍රශ්නේ නිසා බුදුදහමින් හරියට අපි බලවත් භාවයක් අස්වැන්න නෙලා ගන්නවා නම් අපි පුරුදු වෙන්න ඕන පෙනෙන ලෝකේ ඉඳලා නොපෙනෙන ලෝකයක් දකින්න. එතකොට ධර්මයත් හරි, හිතත් හරි, අධ්‍යාත්මයත් හරි, මගපලත් හරි, නිවනත් හරි. එතන තමයි නොපෙනෙන මානෙයි බුදුදහමයි අපූර්වට ගැලපෙන්නේ. අවසරයි අපේ ධම්මින්ද අපේ හඳුන්නේ දැන් වහන්සේට කොහොමද මේ ශේෂ්ත්‍රය හා තියෙන සම්බන්ධයක් යම් තියෙනවද එහෙම නැත්නම් අත්දැකීම් තියෙනවද මේ පිළිබඳ යම් සොයාබැලීමේ කැමැත්තක් තියෙනවද කොහොමද වහන්සේගේ වටපිටාව? ඇත්තටම අපේ පඬිත හාමුදුරන් වහන්සේලා දිනමගෙම අනුශාසනාවලදී පැහැදිලි වෙච්ච කාරණේට මම තා පුංචි දෙයක් එකතු කරන්නම්. අපේ බෙලන ඥානවිමල මහානායක හාමුදුරුව අපවත් වෙන්න ඉදුනේ උන්වහන්සේ ජීවන රටාව හා සසර පැවැත්ම කියන කෘතියක් රචනා කළා. එතකොට අපේ ඒ අතීත යතිවරයන් වහන්සේලාගේ මග යමින් අපේ අත්කඳුරේ සුමනසාර පඬිත හාමුදුරුවෝ මේ නොපෙනෙන මානය කියන කෘතියේගේ දිගුවක් හැටියට තමයි අපි කල්පනා කරන්නේ. ඒ වගේම අපේ හාමුදුරුවෝ පැහැදිලි කළා එඩ්ගා කේසි සම්බන්ධයෙන් අපේ කන්නිමහර සුමංගල හාමුදුරුවෝ සංසාර මන්දිර කියන කෘතියේදී එඩ්ගා කේසි සම්බන්ධයෙන් සහ ඒ නොපෙනෙන ලෝකය පිළිබඳව එතුමාගේ ඒ පරිේශන සහ එතුමාගේ කාර්යභාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් සිදු කරනවා. ඒකේ ඌණපූර්ණයක් එකට නව අලුත් සොයා ගැනීම ටිකක් තමයි අපේ පඬිත හාමුදුරු ඉදිරිපත් කළේ. එතෙන්දී මට මතක් වෙනවා එඩ්ගා කේසි එක අවස්ථාවක කරනවා පරිේශනයක්. මම මේක කාරණේ කියන්නේ වර්තමාන කතාවට එන්න. ඒ පරිේශනයේදී එයා වෛද්‍යවරයෙක්. එයා දන්ත වෛද්‍යවරයෙක්. හැබැයි එයා හැම නිවාඩුවකදීම බිලී පිත්තක් අරගෙන මාළු අල්ලන්න යනවා. ඒක ඔහුගේ විනෝදාංශය. එතකොට ඔහු මෝහණයට ලක් කළාම ඒ මෝහණයට ලක් කළ වෛද්‍යවරයාගේ අතීත ජන්මය පිළිබඳව සඳහනක් වෙනවා. ඒ අතීත භවයේදී එයා වැද්දෙක් හැටියට වැද්දන් විසින් ඝාතනය කරන සත්තුන්ගේ හම් එකතු කරලා ඒ හම් වලින් විවිධ නිර්මාණ කරපු පුද්ගලයෙක් හැටියට තමයි ඔහු සසර භවයක එක ගමනක ජීවිත කාලච්ඡේදයක පවතින්නේ. ඉතින් ඒ සසර පුරුද්ද අපි ධර්මයේදී කියනවා රුචිය, ආදරය, සෙනෙහස, පුරුද්ද අපි කියන්නේ සහජ හැකියාව කියලා. කියන්නේ අපි කියන යාගේ සහජ හැකියාව. එතකොට සමහර සහජ හැකියාව හොඳ ඒවා, සමහර ඒවා නරක දේවල්. එතකොට ඒ සහජ පුරුද්දක් හැටියට තමයි එතුමාට ඒ කාරණය කරන්න හිතෙන්නේ. එතකොට මට මෑතකදී මතක් වෙන කාරණේ තමයි මම මිට අවුරුද්දකට විතර ප්‍රථම අපේ තාත්තගේ අයියා ලොකු තාත්තා. ඉතින් එතුමා ඉන්නේ නාවින්නේ. ඉතින් මම නාවින්නට ගියහම දානේ සෝදානම් කරලා තිබුණා. දානේට මාළු පිණි තිබ්බා. එතකොට ලොකු තාත්තා මට කියනවා මේ වෛද්‍යවරයෙක් එතුමාගේම මුදල් වියදම් කරලා යාත්‍රාවක් අරගෙන එතුමා විනෝදයට මුහුදු යනවා. එතුමා විනෝදයට මුහුදු ගිහිල්ලා මාළු අල්ලනවා. ඒ මාළු වලින් කොටසක් අපිට ගෙනල්ලා දුන්නා. මේ එතුමා ඒක කරන්නේ ආර්ථික උමනාවට නෙවෙයි පුරුද්දට. එතකොට මට ලොකු තාත්තා කියනවා එතුමාට කඩෙන් මාළු ගත්තා නම් ඒ තරම් මුදලක් වියහියදම් වෙන්නේ නැහැ. නමුත් ඊට වඩා මුදලක් වියදම් කරලා ඔහු මේ මුහුදු ගිහිල්ලා මේ තනියම මාළු අල්ලනවා. ඒ පිළිබඳ පුහුණුවක් තියෙනවා. ඔහු මම ප්‍රදේශය කියන්න අවශ්‍ය වෙන එකක් නෑ. නමුත් එතුමාගේ එක පුරුද්දක්.
ඒතර මම මේ කියන්න උත්සාහ කළේ අර එඩ්ගා කේසි ඇමරිකාවේදී කරපු පරිශ්‍රණයේදී ඒ වෛද්‍යවරයා දඩේමේ යාමත් ලාංකික වෛද්‍යවරයෙක් හැටියට වෛද්‍ය දැනුම තියෙන මිනිස්සෙක් මෙහි මුහුදු යාමත් කියලා කියන්නේ සාංශාරික පුරුදු. ඒ වගේම මේක මගේ අත්දැකීමක් නෙවෙයි අත්විඳීමක්. එක නිවසක ඉන්නවා දුවකුයි තාත්තා කෙනෙකුයි. එතකොට තාත්තා දුව ලොකු මහත් කරලා මේ දුවට විවාහයක් කරලා දෙනවා. එතකොට ගෙදරට බෑන ආවහම බෑන ටික දවසක් මේ ගෙදර ස්ථිර වෙද්දි තාත්තා මේ බෑනට විවිධ පැනවීම් කරනවා. දැන් බෑන ගහක ගෙදර ගහක අත්තක් කපනකොට තාත්තා කියනවා කාගෙන් අහලාද අත්ත කැපුවේ. ගෙදර පොල් ගෙඩියක් අහුලලා පොල් ගෙඩිය ලෙලි ගහනකොට තාත්තා කියනවා කාගෙන් අහලාද මේ පොල් ගෙඩිය ලෙලි ගැහුවේ. මේ බෑනට හැම වෙලාවකම තාත්තා ඉන්නේ හරහට. තාත්තා ඉන්නේ විරුද්ධව. අවසානයේ මේ තාත්තා මිය යනවා. අපේ පඬිතුහාරව පැහැදිලි කළා. මේ ජීවිතවල අපිට පේන දේවල් වලට එහා ගියපු නොපෙනෙන දේවල් තියෙනවා. අපිට ඒ අත්දැකීමක් නොවෙද්දී ඒට අපිට එය නොදැනුවත් අපිට දැනෙන්නේ නැති වෙනකොට අපේ විශේෂේශ්‍රය සීමා වෙනකොට අපි කියන එහෙම දෙයක් නැහැ කියලා. ඒ නිසා නොපෙනෙන දෙයක් නැහැ කියලා කියන්න හෝ තියෙනවා කියන්න අපි කවුරුත් ඉක්මන් විය යුතු නැහැ. ඒ පිළිබඳව සාධාරණ පරිශ්‍රණයකින් තොරව. එතකොට මේ තාත්තා වයසට ගිහිලා මී යන. මොකද අපි මොන දේ කළත් මේ මොන දේ කළත් අවසානයේ මැරෙන්න ඕනේ. එතකොට සදාකාලික අයිතියෙන් අපි කාටවත් නැහැ. ඉතින් තාත්තා මිය ගිහිල්ලා ඒකේ තියෙන ඊටම හොඳ කියන්නේ අපිට තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ තාත්තා මැරිලා අර දියණියගේ කුසේ දියණියක්ව උපදිනවා. දැන් දියණියගේ කුසේ දියණියක්ව ඉපදිලා ඒ දියණිය දැනුම් තේරුම් වයසට කියන අවුරුදු 7කට 8කට වගේ එද්දී තමන්ගේ තාත්තා කියන්නේ පෙර ජීවිතයේ තමන්ගේ බෑනා මේ ජීවිතයේ තමන්ගේ තාත්තා ගෙදර ගහක අත්තක් කපනකොට මේ දියණිය කෑ ගහනවා තාත්තා කාගෙන් අහලා අතු කැපුවේ තාත්තට කොහොමද එහෙම අතු කපන්න තියෙන අයිතිය එහෙම අතු කපන්න තාත්තට පුළුවන්ද තාත්තා ගෙදර පොල් ගෙඩියක් අරගෙන ලෙලි ගහනකොට අර පෙරසේම මේ දියණිය අර තාත්තට දොස් කියනවා ඇයි තාත්තා එහෙම පොල් ගෙඩිය ලෙලි ගැහුවේ තාත්තට කොහෙන්ද එහෙම අයිතියක්. එතකොට අපි සසර අපේ පඬිතුහාර පැහැදිලි කළා මේ නොපෙනෙන ජීවිත වෙන්න පුළුවන් පෙනෙන ජීවිත වෙන්න පුළුවන් මෙතනදී අපි බුදුදහමත් එක්ක ප්‍රගුණ කරන්න ඕන මෛත්‍රිය. සංසාරගත ජීවිතය අපි තරහකාරයෝ නැති කරනවා වෙනුවට තරහ ගතිය නැති කරන්න ඕනේ. මොකද තමන්ගේ කම් අනුන්ගේ කම් කියන ඒවා తాවකාලිකයි. ඒ తాවකාලික මමත්වයන් නිසා සදාකාලික වෛරයන් හෝ ක්‍රෝධයන් නිර්මාණය කරගෙන පවතිනවා කියන එක තේරුමක් නැහැ. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් හාමුදුරන් වහන්සේ නමක් හැටියට මේ බෞද්ධ දර්ශනයේ මේ කියන නිවන් ප්‍රතිපදාවේ ඉන්නේ නැතුව ඇයි ඔබ වහන්සේලා මේ පිළිබඳව පරිශන කරන්න ඕනේ? ඇයි මේ පිළිබඳව පොතපත ප්‍රකාශ කරන්න ඕනේ? මේ පිළිබඳව පොතපත ප්‍රකාශන කිරීමේ අවශ්‍යතාවයක් නැහැ නේ කියලා. එහෙම නැහැ කියලා විමසන්නේ මේ පිළිබඳව තියෙන අනවබෝධය නිසා හේතුව මේ කරුණු පැහැදිලි කරලා දුන්නාම තමයි සාමාන්‍ය මානසිකත්වයේ අවබෝධයේ ඉන්න ඇත්තන්ගේ අවබෝධය පුළුල් වෙන්නේ. ඒතර නිවන කියන්නේ අවබෝධයේ උපරිමය. ඒතර උපරිමයට හැමෝටම එකපාර ලං වෙන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝත් බණ කියනකොට දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානාදීනව, නෙක්ඛම්යානිසංස සෝම පිළිවෙලටනේ යන්නේ. එතකොට එක පැත්තකින් දහම සඳහා නෙවෙය දහම ඔබ සඳහාය කියන පරමාර්ථයෙන් තමයි මේ අමනුෂ්‍ය හෝ වෙන යම් අදෘශ්‍යමාන ජීවිතය පිළිබඳව හඳුනගෙන ඒට මෛත්‍රිය කරන්න අවශ්‍ය ඒ මඟ පෙන්වීමක් අපි හාමුදුරන් වහන්සේ මේ කෘතිවලදී ඉදිරිපත් කරන. ඉතින් එය අපේ ජීවිත මෙලව සහ සසර වඩා සුවපත් වෙන්න හේතු කරගන්න මේ ග්‍රන්ථ තව දීර්ඝව තව පරිශීලනය ඇතුලේ මේ ශක්තිය මේ අවබෝධය අපිට පුළු කරගන්න පුළුවන්කමක් තියෙනවා. වහන්සේ ඉතා හොඳ තැනකට අපිව ගෙනාවා කියලා හිතනවා. මේ පරිශ්‍රණ කිරීම මෙවැනි දේවල් ඇතිවරණ වහන්සේලායි සිදු කරන්නේ කියන කාරණාව ඒත් එක්ක මේ දේවල් අපි දැනුවත් වෙන්නට ඕන. ඇයි කියන කාරණාව වහන්සේ යම් මට්ටමකට අපිට පැහැදිලි කරලා දෙනවා. අපේ හඳුන්නේ දැන් මේ කියන කාරණාවන් එක්ක මේ අත්දැකීම් මේ දකින්න දේවල් මේ සමාජයේ සිදුවෙන දේවල් එක්ක අපේ ජීවිතය නිවැරදි කරගන්න මේ මොහොතේදී අපිව නරඹන අපේ හිතවතුන්ට දෙන්න තියෙන පණිවිඩ කොයි වගේද අපේ හඳුන්නේ?
තරංග මහත්තයා ඊට කලින් මම කැමති මේ සංයුක්ත නිකායේ තියෙන මේ අට්ඨි සංකලික කියන සූත්‍රයෙන් පොඩි කොටසක් හොය ඉදිරිපත් කරන්න. ඒ තමයි මේ මහරහතුන් වහන්සේලා අතර වැඩිපුරම වගේ ඔය පෙරේතයෝ දැකලා තියෙන මුගලන් මහරහතන් වහන්සේ. ඒකට උන්වහන්සේ ලක්කන හාමුදුරුවොත් එක්ක ඍජුකුළු පව්වේ ඉඳලා පහළට වඩිනකොට මුගලන් මහරහතන් වහන්සේ හිනාවක් පහළ කරනවා. හැබැයි ලක්කන හාමුදුරුවන්ට ඒක අමුත්තක් නෑ. උන්වහන්සේ ඇහුවා මොකක් නිසාද මේ කවුරුවත් නෑනේ ඔබ වහන්සේ හිනා වුනේ කියලා. එතකොට ලක්කන හාමුදුරුවෝ කියන උන්වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ කියනවා මේ ලක්කන හාමුදුරුවන්ට ඒක අහන්න බුදුරජාණන් වහන්සේ ඉන්න තැනදී. එතකොට මම උත්තරේ කියන්නම්. ඊට පස්සේ හවස ධම්සභා මණ්ඩපයේට එකතු වුණාට පස්සේ පිරිස ලක්කන හාමුදුරුවෝ අර ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. අද අපි දෙනම මෙහෙම එනකොට මුගලන් මහරහතන් වහන්සේ සිනහ පහල කරා. එතන කිසි කෙනෙක් පෙනෙන්න හිටියේ නැහැ. ඉතින් මම ඒ වෙලාවේ ඇහුවම තථාගතයන් වහන්සේ ඉදිරියේදී මේක අහන්න කියලා කිව්වා. එතකොට මම උත්තරේ කියන්නම් කියලා. දැන් මම ඒක අහනවා කියලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කිව්වා ස්වාමීනි අපි දෙනම එනකොට මම දැක්ක මේ අහසේ පියාසර කරනවා වගේ එහාට මෙහාට සැරිසරන ඇටසැකිල්ලක්. මේ ඇටසැකිල්ල පිටුපස්සේ ඒකට හිරිහැර කරමින් උකුස්සෝ වගේ සත්තු පියාඹන සත්තු ගිහිල්ලා මේකට කොටනවා මම දැක්කා. ඇටසැකිල්ල විලාප දෙමින් යනවා එහාට මෙහාට. මේක කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මුගලන් තෙරුන් වහන්සේ මේක දැකපු සාක්කියක් නෙමෙයි කියන්නේ දැක්කයි කියලානේ. ඔయిత කලින් මම මේක දැක්කා. හැබැයි මම මේක කිව්වේ නැත්තේ වෙන සාක්කියක් නෑ. මෙහෙමත් සත්‍යෝ ඉන්න පුළුවන්ද කියලා සැක ඇති වෙයි සමහරුන්ට. ඕක අපි පිළිගන්නෙත් නෑනේ කිව්වට. එහෙම ගොඩක් අයට නෑ ගහන්නේ සමාජෙ වෙලක් තියෙන එකනේ. අතන 15 ලක්ෂයක කිට්ටුව සත්වජෝනි තියෙනකොට ඒව කවුරු හරි දැකලා හරි පරීක්ෂණ කරලා හරි තියෙනවා කියලා කිව්වොත් එතන ගැටුමක් ඇති වෙනවනේ. මම හිතන්නේ බුදුහාඳුරන්ටත් උන්වහන්සේගේ ওই ගැටුම ඇති වෙලා තියෙනවනේ. ඉතින් ඒක නිසා මේ උන්වහන්සේ ඊට පස්සේ අවධාරණය කරනවා මම මේක කලින් දැක්කා වෙනත් සාක්ෂියක් නැති නිසා සමහරු මේක පිළිගන්නේ නැති වෙයි. දැන් සාක්ෂියක් තියෙනවා. මුගලන් තෙරුන් වහන්සේ මේක දැකලා තියෙනවා. ඒ මේ පියාසර කළේ මෙන්න මේ වගේ භයානක අකුසල කර්මයක් කරගත්ත මේ ප්‍රදේශයේම ජීවත් වෙච්ච පුද්ගලයෙක් කියලා බුදුහාමුදුරන් වහන්සේ ඒකේ අතීත සිද්ධිය අනාවරණය කරනවා. දැන් තරංග ඔබ අහන කාරණේ දැන් මේවා මොකටද කියන එකනේ. දැන් අර මං ඉස්සෙල්ලා කියපේක වගේ අපි දැක්කා අපි ඒක අත්විඳා එතනින් ඉවරයි. හැබැයි මේවා තුල තියෙනවා යම් ගැඹුරක් අපට හිතන්න. මොකද අපි හැමෝම මේ දකින්න දෙයින් සෑහීමකටපත් වෙලා මියදිනවට වඩා මේවා අධ්‍යයනය කරලා ඒ තුලින් මීට ඉදිරියේදී යමක් දැක්කොත් එහෙම මේ වගේ දෙයක්. එතකොට එයාට හිතන්න පුළුවන්කම තියෙන හරි. මම අසවල් පොත කියවපු නිසා නැත්නම් අසවල් සාකච්ඡාව අහපු නිසා තමයි මට දැන් මේක ප්‍රත්‍යක්ෂ වුනේ. මේක හරියටම තේරුම් ගන්න පුළුවන් වුණේ කියලා. මම හිතන්නේ මේවා ලේඛනගත කිරීමේ තියෙන ප්‍රධානම කටයුත්ත ඒක. මොකද දැන් සිදුහත් බෝසතාණන් වහන්සේ තරංග මහත්තයා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්තා කියලා අපිට වැඩක් නැහනේ. උන්වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තේ. හැබැයි උන්වහන්සේ අවබෝධ කරගත්ත බුද්ධත්වය තව පිරිසකට අවබෝධ කර ගැනීම සඳහා මඟ කියා දුන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට වටින්නේ. නැත්නම් ඉතින් අපි අපේ රටේ කෙනෙක්ද? ඥාති පවුලක කෙනෙක්ද? නෑ, මොකක්වත් නෑ, දැකලත් නෑ අපි. ඉතින් ඒ නිසා මේවා දැන් මුන්වහන්සේ පරිේෂණ කරලා මොකද කවුරුවත් මේ පරිේෂණ කළේ නෑනේ. අපි කවුරුවත් මේක දැක්ක මිසක් අත්විඳ මිසක් පරිේෂණ කරලා ඒක ලේඛනගත කරලා තැබීම නිසා අනාගත පරම්පරාවට අර බුද්ධත්වය අවබෝධ කරගෙන ඒකට මඟ කියලා දුන්න නිසා බොහෝ දිනකට
රහත් බව ලබන්න පුළුවන් වුණා, පසේ බුද්ධත්වයේ ලබන්න පුළුවන් වුණා වගේ මේ අවබෝධය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. තරංග එක තප්පරයක් දෙන්න නායක හඳුරෝ මේ වචනයක් මතක් කළා. මගේ ඇඟ මේ හීන්දාඩිය දාලා ගියා. මොකද්ද මේ දැන් ඒක නිසා මේක පරක්කු නොකරම කියන්න ඕන. බුදුහාඳුර බුදු වුණා අපිට වැඩක් නැහැ. මම මේ මොකද නායකයන් එහෙම කිව්වේ කියලා අහන්න හැදුවා විතරයි මේ ප්‍රසිද්ධ සභාවේ. හැබැයි නායක හඳුර ඒකට දුන්නා ගැඹුරු උත්තරේ. ඇත්තනේ. බුදුහාඳුර බුදු වෙච්ච එක අපට වැඩක් නැහැ කියලා මාත් කියනවා. නායක හඳුන්ගේ මේ මග අනුගමනය කරා. ඒකේ වටිනාකම ආවේ අර අබුජ්ජි බුජ්ජි බුජ්ජිස්සති කියන තැනනේ. අබුජ්ජි අපි හඳුනේ අවබෝධ කරගත්ත. ඒක අපිට වැඩක් නැහැ. අබුජ්ජි බුජ්ජි අවබෝධ කරවනවා. බුජ්ජිස්සති ඉදිරියටත් අවබෝධ කරනවා. ධම්මින්ද හඳුරුනේ ඒ බුජ්ජිස්සති නැත්තම් අපේ නායක හඳුරුත් නේ මාත් නෑ ඔය පහළ වෙච්ච මහා බලවතුන් නැහැ. යෝගීන් නැහැ, තපස්වීන් නැහැ. මොකද හේතු මගපලලාභින් නැහැ විශේෂයෙන්. උන්වහන්සේ අවබෝධ කරගත්ත විතරක් නෙමෙයි, මඩින් ආව විතරක් නෙමෙයි. ඒ ධර්මය නැවත දිගට නොසින්දී නොකඩී නොබෙදී යන්නට මගහසර හැදුවා. ඒ නිසා අර කියන කාරණේ වැදගත්. යමක් සෙව්වොත් ඒක වෙන කෙනෙක් පිළිගත්තත් නැතත් පරිශනක් හැටියට එහි සමාලෝචන නිගමනයක් හැටියට සටහන් කරලා තැබීම මදහත් කෙනෙකුට මදහත් සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන්. මම මේ හින්දාඩුවේ දාපු නිසා මම ඒකේ කාරණාවත් එක්ක මම තව කාරණාවක් ඔබ වහන්සේගෙන් මම විමසන්න බලාපොරොත්තු වෙන දැන් හින්දාඩිය දැම්ම කියවනේ ඒ කියපු කාරණාවට හින්දිය දාඩි දාපු තැන් නැද්ද ඔය පරිේශන අතරදී දහස් ගාණක් පරිේශන කරලා තියෙනවානේ. අපිට මේ යාත්‍රා වැඩසටහනේදී කියන්න තියෙන අපේ හිතවතුන් වෙනුවෙන් ප්‍රකාශ කරන්න තියෙන ඔබ වහන්සේ මේ පරිේශන අතරින් අමතක වෙන්නේ නැති දරුණුම අවස්ථාව මොකක්ද කියලා අහුවොත් මොකක්ද දෙන තියෙන පරිදි. එහෙම තරංග මේ වචනයකින් දෙකකින් විස්තර කරන්න බෑ. එවැනි සිද්ධි ගොඩක් තියෙනවා. දැන් මා හිතන්නේ අපිට මේ වැඩසටහනේදී දැක ගන්න පුළුවන් අපි ඇහින් බලන්න බොහෝ දේවලුත් නිෂ්පාදක කණ්ඩායම මේ සූදානම් කරලා කියලා අපිට මේ කල්පනා වෙන නිසා අපි ඒකත් කොහොම බලමු. ඔබතුමා අහන ප්‍රශ්නෙට උත්තරේ කුමක්ද? මතක වෙන්නේ කියන මතකයේ අමතක නොවන දරුණු අවස්ථා. එහෙම ඒවා ගොඩක් තිබුණා. මුලින් මතක් කරන්න ඕන දැන් බොහෝ අය බලයි ස්වාමීන් වහන්සේ කොහොමද මේවා පරීක්ෂණ කරන්නේ, කොහොමද විසඳුම් ලබා දෙන්නේ? එය තොইল නාරක් නොවේ. අභිචාර විදි සහිතයි. හැබැයි පැරණි පිරිත් ආරම තමයි අපි මේ සඳහා භාවිත කරන්නේ. තරංග නුවර පැත්තේ ওই වගේ මහා අමාරු වැඩසටහනකට ගියා. ගැටම්බේ විහාරය ළඟට වැඩම කරලා ස්වාමීන් වහන්සේලා 4 නම එතනින් දකුණට හැරිලා මහා කන්දක් උඩට යනකොට රෑ 12 කිට්ටුයි. අමනුෂ්‍යයන්ගේ හැසිරීම් වලදී ඔය ගොම්මන් වෙලාව මහ රාත්‍රියේ එක වෙලා තියෙනවා වැහිලා හිටියත් ආවේශ වෙලා හිටියත් සමහර අමනුෂ්‍යෝ හැංගෙනවා. හැබැයි ඒ ගෙන්න ගන්න කතා කරන්න එපායේ. ඇයි වැහිලා ඉන්නේ? මොකද්ද ඔයාට ඕන? පිනට අකමැතිද? අකුසලයටද කැමති? නෑ ඒක වැරදි අදහසක්. ඒක හරිගස්ස ගන්න කියලා කතා කරලා ආපහු චින්තනයේ නිවැරදි කරලා එහෙම අදහස දීලා පිරිත් කියනවා. එතකොට කොහොමත් යන්න වෙනවා. යන්න ක්‍රම විවිධයි. සමහර අය කඩාගෙන යනවා, වැටිගෙන යනවා, පෙරලගෙන යනවා, කෑ ගහගෙන යනවා, අකමැත්තෙන් යනවා, වැඩ ගොඩයි. මේ ගෙදර මේ ගිහිපු තැන මහා කන්ද උඩ යන්නෙම නෑ. ආයන්නම් හාමුදුරනේ කියලා කොහේ හරි හැංගිලා. මේ යන්නම් කියලා රෝගියා නිරෝගී වෙනවා ආවේශය ඇවිල්ලා. අන්න අතනදී ඉච්ච පිඟන් රාකේ දඩබඩන් ගාලා මුල්ලේ කඩන් ගන්න. දැන් මට මේක යමක් කරනකොට තරංග මොකක් හරි සෙන්ස් එකක් අපිට මේ විශ්වයේ තියෙන අපි කියන විශ්ව ශක්තිය කියලානේ. එතකොට මොකක් හරි වෙනකොට ගියයි කියලා කිව්වට ඒ වෙලාව හිටු මානසික මට්ටමත් එක්ක මට තේරිලා ඉවරයි නෑ ගියේ නෑ. සංඥාවක් එක්ක වෙන පිඟන් රාකේ දඩබඩන් ගාලා කඩාගෙන වැටුණා. අර ගෙදර එහෙම වුණා. ඊට පස්සේ මං ආයෙලුවට අත තියලා කතා කළා නෑ. ඔබේ නම අහවලා වහාම එන්න. තුන් පාර කියනකොට ආයෙ කෑ ගහගෙන ආවා. දඟලගෙන ආවා. පොළොවේ පෙරලෙන්න පටන් ගත්තා. අනේ හාමුදුරේ මට වැරදුනා. පොඩ්ඩක් වැරදුනා යන්න හිතුනේ නේනේ හාමුදුරේ මේ ඉඩම දාලා කියලා ආයෙ කියනවා. පස්සේ මං කෝ ඒක හරියන්නේ නැහැ. දැන් යන්නම ඕන. අපි පිරිත නැවත දේශනා කරලා. ওই පිරිත තියෙනවා ශබ්දද්වනි, අර්ථද්වනි, ගුණද්වනි, ධර්මද්වනි. ඒ පැරණි ආරේ ඉඳලා ඒ පිරිත් හොඳට අකුරු කියවෙන්න
ශබ්ද නගලා දේශනා කරනකොට මෙයා කෑ ගහගෙන ආය ඇදගෙන වැටුණා. සාදුකාර තුනකුත් දුන්නා, හූ තුනකුත් දුන්නා. ඒ ගිහිපු ආරානුව මට තේරුණා දැන් නම් වැඩේ හරි. ඒ නෝනාගේ තිබුණ ඇඟේ හිටපු ගම මේ විනාඩියක් යන්නේ තරංග ඔහොම තියෙන ඇඟ හරියට අපි කියන්නේ අර ජම්බු ගෙඩි තියෙන පොඩි ජම්බු රතු පාට මුළු ඇඟ පුරාම තප්පරයක් යන්නේ නායක කහන්නේ අර අමනුෂ්‍ය ආපු ගම ඒ ලෙඩේ හැදෙනවා. අර අමනුෂ්‍ය ගිහිපු ගම අර ටික නැතුව යනවා. හැබැයි මෙයාට විවිධ වෛද්‍ය ප්‍රතිකාර ගොඩක් කරලා තිබුණේ. කෙසේ වෙතත් ඒ වැඩසටහන කරලා නුවර ඉඳලා පන්සලට එනකොට 3 පාරක් හොඳම වාහනයක් හොඳ පළපොදු රේදුරේ 3 පාරක් මේ වාහනේ නිකන් බ්‍රේක් නැතුව වගේ ගිහිල්ලා අර 8 ඉලක්කම් වගේ කරකිලා පන්සලට කොළඹට එනකොට අමුතුම සිද්ධ වුණා. රේදුරුත් බය වුණා. හිටපු ඇත්තට පිරිතට ගිහිපු ස්වාමීන් වහන්සේලාත් බය වුණා. හැබැයි මම කිව්වේ හිත බය කරගන්න එපා. ඔක්කොම බය වුණොත් අමනුෂ්‍යයාට අවස්ථාව ලැබෙනවා. මොකද මේ අමනුෂ්‍යයා යන්නම් කියලා කිව්වට අකමැත්තෙන් ගියේ. එවැනි සිද්ධි රාශියක් තියෙනවා. සමාවෙන්න බෑ. ඒතර යන්නම් කියලා ගියේ කොහෙටද? අමනුෂ්‍යයා අර පුද්ගලයාත් ඇහැරියා. අල්ලගත්ත කයත් ඇහැරියා මිසක එයා කැමැත්තෙන් හිත ඇතැරි නෑ. අපිට ප්‍රශ්න තියෙනවා ලෙඩේ ඉන්නේ කයේ ඉන්නවනන්නේ. ඇත්තට මේ තැනැත්තියට අවුරුදු 3-4ක් තීච්ච අර ජම්බු ගෙඩි වගේ ඇඟේ එන රෝගය කවුරු ලං වෙන්නේ නෑ. ඒවා සරව ගලනවා. සති දෙකක් නෑ. වේලෙන්නේ නැති තුවාල වගේ ඉලා වේලිලා මේ වයි ලප කැලල් පවා මැකිලා ගියා. දැන් මේක අහගෙන ඉඳලා කට්ටිය ලප කැලල් මකන්න ඕනේ කියලා මෙන්න එපා. මම මේ කිව්වේ සෑම සිද්ධියක්ම තරංග අලුත් සිද්ධියක්. අලුත් අත්දැකීමක්. ඉතින් මතක තියාගන්න ඕනේ මේවට අත ගහන පිරිත් ටිකක් කියන්න ගියා ස්වාමීන් වහන්සේලා පොදුවේ පිරිත් කියනවනේ. හැබැයි අමනුෂ්‍ය ආවේශයක් තියෙනකොට එහෙම කට්ටිය කෑ ගහගෙන කරදර කරන්න ආවත් සිත කිසි මොහොතක අධෛර්යයටපත් කරගන්න හොඳ නැහැ. බුදුහාමුදුරු සිහි කරගෙන මා මේ දේශනා කරන්නේ බලගතු පිරිතක්. මේක තරම් සෙත් කවියක් මේ ආරක්ෂක මන්ත්‍රයක් ලෝකේ නැහැ කියලා හිතාගෙන හිත දැඩි කරගෙන මේක දේශනා කිරීමෙන් ඕනෑම අමනුෂ්‍ය බලවේගයක් කරදරයට එන කෙනෙක් වුණත් අතේ දුරින් තියාගෙන නතර කරගන්න පුළුවන්. ඒක තමයි එහි විශේෂත්වය. මේ මෑත කාලේදී මේ මට මුහුණ පාන්න වෙච්ච සිද්ධියක් මම කියන්නම් බන්දන. ඒක පොඩ්ඩක් ඒක ගැන පොඩි විග්‍රහයක් කරනවා නම් හොඳයි. මොකද මේවා අපි අධ්‍යයනය කරලා නැති නිසා. ඒ තමයි මේ ගිය අවුරුද්ද ආරම්භ වෙනකොට මට දායක මහත්තයෙක් ආරාධනාවක් කළා. පවුලේ සියලුම දරුවන් මොනුගුරු මිනිවිරි ආදීන් එකතු වෙනවා. ඒ අයට බණ ටිකක් කියන්න ඕන. මට අටපිරිකරක් පූජා කරගන්න ඕනකම තියෙනවා දරුවන් අතින් කියලා. ගිහිල්ලා ඇත්තටම පවුලේ 15ක් විතර වගේ පිරිස හිටියා. පොඩි ළමයිත් එක්ක. එහෙමයි. ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ එක මේ මැදිවිය වගේ කාන්තාවක් නැගිටලා ආවා. දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන ආවා. මම හිතුවා මෙයාගේ එක්ක පාදයක් අහිමි මොකක් හරි මේ රෝගී තත්ත්වයක් දීලා එහෙම එක්කුත් නැහැ. නමුත් අටපිරිකර අතගස්සගෙන ඇවිල්ලා මේ කාන්තාව අතට දෙනකොටම එකපාරටම මේක බිම දාලා කෑ ගැහුවා. බුදු අම්මෝ මාව පිච්චෙනවා කියලා වැටුණා. වැටුණාට පස්සේ මගේ කකුල් දෙක ළඟින් මෙහෙම අල්ලගත්තා. මම දැන් වාඩි වෙලා ඉන්නේ. කකුල් දෙක ළඟින් අල්ලගෙන කෑ ගන්නවා. මට මේ උන් යන්න දෙන්නේ නැහැ. යන්න දීපියව මම අද යනවා යන්න දීපියව කියලා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. දැන් ඔක්කොමලා බය වුණා. අර ආපු පිරිමි දෙන්න මේ මගේ කකුලෙන් අත් දෙක ගලවන්න හැදුවා. ගලව ගන්න බෑ. ඊට පස්සේ මම කරේ මේ වගේ වතුර වීදුරුවක් තිබුණා. මම මේක අරගෙන මේ රතන සූත්‍රයේ 3 සැරයක් කියලා මේ අටවිසි පිරිතක් කියලා මහා ජය මංගල ගාථා නියත් කියලා මම අර කාන්තාවගේ ඇඟට මේක ඉස්සා. පිරිත් පැන්දියා. ඊට මං කිව්වා දැන් යන්න ඕනේ. දැන් හිටියා ඉතින් මට යන්න දෙන්නේ නැහැ හාමුදුරනේ මුන් යන්න දෙන්නේ නැහැ කියලා ආයෙත් කෑ ගහලා නිකන් හති දාලා වගේ විනාඩි 3ක් විතර එහෙම හිටියා. එකපාරටම ඊට පස්සේ අවදි වුණා. අවදිලා හාමුදුරනේ මොකද මට උනේ කියලා. දැන් කාන්තාවක්නේ පිරිස ඉස්සරහා පවුලේ ආයේ බිම වැටිලා එයාට ලැජ්ජයි. මං කිව්වා මුකුත් උනේ නැහැ. ගිහිල්ලා අතනින් වාඩි වෙන්න කියලා. ඕක තමයි සිද්ධිය. ඒකේ නායක හන්නේ ඒක ඇත්තට ලොකු ගැඹුරක් තියෙන කරුණු කාරණා ගොඩක් තියෙනවා. කෙටියෙන් මේකට යමක් කියනවා නම් දැන් පැහැදිලිවම ගෙදර හිටිය දායිකාව නෙමෙයිනේ ওই කකුල් දෙක අල්ලගත්තේ. දායිකාව කකුල් දෙක අල්ලගත්තා නම් කට්ටිය බලන් හිටපු කට්ටිය මොනව නොකියයිද නේ. නමුත් දැන් දායිකාව දන්නේ. එහෙනම් ඇඟට ආපු ශක්තිය දැන් යන්න ගිහිල්ලා.
අයින් වෙලා නායකහරු පිරිත් ටිකක් කියලා. ඉතින් මෙතන අපි මතු කරන්න ඕන මොන බලයටත් වඩා පිරිත් බලයද නායකහරුත් කලේ වෙන මොකක්වත් නෙමෙයි. දුරෙක් ගෙන්නුවේ නේ. පිරිත් ටිකක් කියලා පෑන් එකට ඒක ඉස්සා. ප්‍රශ්නේ ඉවරයි. නමුත් අතනදී ඒකට මහා ශක්තියක් ආවේ. තරංග ඔන්නෝක වැදගත් කාරණය. ශක්තිය නැති මට හම්බුණා ඒත් අවුරුදු 7 පොඩි එක්කෙනෙක්. මේ බම්බල පිටි හරි හොඳ සමහර අය කියනවා මේ යක්ෂෝ වැහෙන්නේ පොල්ලතු පෙළයට විතරද කියලා. නෑ මේ ඉහළ මහා වෙළඳ ව්‍යාපාරික මහත්තයෙක්ගේ පුංචි පුතෙකුට අවුරුදු 7යි. සේවිකාව නැති වුණා. ඒක තමයි ප්‍රශ්නේ. ගෙදර යා හදාගත්ත බලාගත්ත සේවිකාව නැති වුණා. සේවිකාව නැතිලා 3 මාසෙන් පොඩි ළමයා මේ නිරෝගී බව නැති වෙලා රෝගී වුණා. වෙනස් වුණා. අර කළුවර කාමර වලට යනවා, ඇඳන් යට රිංගනවා, අධ්‍යාපනයේ මතක ශක්තිය නැති වෙලා ගියා. අමුතු ලක්ෂණ විතරනේ. සමහර වෙලාවට තාත්තා අඩි 6ක් විතර උසයි. යෝධ මිනිස්සයා. ව්‍යාපාරෙත් එහෙම තමයි. තාත්තට බෑ පුතත් එක්ක ඔට්ටු වෙන්න අවුරුදු 7. තාත්තාව තල්ලු කරලා 10-12 දෙනෙකුට වඩා නායකහරු කිව්වාගේ ලොකු බලයක් එනවා. තාත්තාව බිම දානවා. ඒ වෙලාවට 10 දෙනෙකුටවත් මේ පුංචි අවුරුදු 7 ළමයා පාලනය කරන්න බෑ. මෙන්න මේ කාරණේ නිසා අපි ඒක පරීක්ෂාවට අධ්‍යයන චාරිකාවක් හැටියට වැඩම කරලා බැලුවා. පිරිත් කියනකොටත් ඔය නායකහරු කිව්වා වගේම සිද්ධ වුණා. තාත්තත් එක්ක පොරබදන්න ගත්තා. එන්නේ අර අමනුෂ්‍යයාගේ ශක්තිය. අමනුෂ්‍යයාගේ ශක්තිය. අමනුෂ්‍ය සමහර අය නායකහන්නේ මේ පහළ ප්‍රේත පිසාච කියන්නේ. පිසාච ප්‍රේත කුම්භාණ්ඩ මේ අය ඒ තරම් බල නැහැ. තරංග අපිට පිරිතකට ගියාම අපි හඳුනන්නේ අඳුර ගන්න පුළුවන්. වහන්සලා දැකලා ඇති මේ දැහත් වටේදීලා එපා කියලා කඳුරු පෙරාගෙන අඬනවා. අඬනවයි කියන්නේ දුබල අමනුෂ්‍යෙක්. එයා ලේසියෙන් මෙල්ල කරන්න පුළුවන්. දැන් සමහර අය ඉන්න නෑ මේ ගෙදර පිරිත් කියන්න ඕනේ කවුද ගියේ පිරිත් කියන්න කියලා. මොන හේකටද? මෙහි ප්‍රශ්නක් නෑ. අපි හොඳින් ඉන්න හොඳට කතා කරනවා මේ මනුස්ස වචනෙන්. ඒතකොට අපිට හිතන පිරිත් කියන්න ගිහපු සමහර අය නම් ගැටුමක් ඇති වෙන්න පුළුවන් නේ. හැබැයි මේ විෂය විද්‍යාව න්‍යාය ප්‍රායෝගිකත්වය දන්න කෙනෙකුට එහෙම වෙන්නේ නෑ. එහෙම වෙච්ච එකක මේ නායකහරු කිව්වා වගේ මේ සතියකට කලින් අක්කගේ තමයි ප්‍රශ්නේ තුනේ කාලයක්. එදා අක්ක හොඳට ඇවිල්ලා පිරිසිදු ඇඳගෙන දන ගහගෙන අර භාවනා කරනවා වගේ ඉඳගෙන මෙන්න පිරිත් අහනවා. ගිලම්පස පූජා කරනවා. මල් වට්ටි අත ගහනවා. කිසි දෙයක් නෑ වගේ. මං බලාගෙන හිටියා එහෙනම් මේ ශක්තිය වෙන කොහෙන් හරි එන්න ඕන. හිතාගෙන හිටියා වගේම මෙන්න නංගි ටිකක් වෙනෙන්න පටන් ගත්තා නායකහන්නේ. අක්කටයි බෙහෙත නංගිගෙන් මත ඒක අමනුෂ්‍යයට පේනවා චිද්‍රාන්වේෂී භූත කියලා එක ශරීරයක ඉන්න අතරතුර තව කෙනෙකුටත් භාගයක්. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ පොසෙස් වෙනවා කියලා. මම දැකපු කියවපු පරිශ්‍රණ වලට අනුව ලෝකේ 180ක් මේ ලෝකේ අමනුෂ්‍ය මේ ග්‍රහණයට ලක් වෙලා තියෙනවා. 50%ක් මධ්‍යම වශයෙන් 20%ක් පූර්ණ වශයෙන්. අන්න ඒ කට්ටිය තමයි නායක ගන්න ඔය යංගින් ඇවිල්ලා බලය පෙන්වන්නේ. සමහර අය අපි කියන්නේ නිකන් සමාජෙ මේක තියෙනවා නිකන් ප්‍රේතෙක් වගේ බලන් ඉන්න එපා මිනිහෝ. මේ ගෑණි යකින්නක් වගේනේ. පෙරේත වැඩ කරන්න එපා මිනිස්සු. මේ ජන විඥානයත් එක්ක මේ වාක්‍ය ප්‍රකාශය අවිල්ල තින්නේ මොකද්ද මෙවැනි අපට නොපෙනෙන ලෝකයක්. එහෙත් පවතින ලෝකයක්. විද්‍යමාන එහෙත් අපට අවිද්‍යමානයේ හිතෙන ලෝකයක් තිබෙනවා. ඉතින් මේ සම්බන්ධ මේක මහා සාගරය වගේ මේක සිද්ධි අහුවෙන්න අලුත් අත්දැකීම් එනවා. අමනුෂ්‍යයන්ගේ බලය, ශක්තිය, ස්වභාවය අනුව වෙනස් කියලා කියන්න ඕන. අර පුතා බම්බල පිටි දොස්තරවලු දුන්නේ මහා මේ පෙති ගොඩවල් මානසික ඉන්ජෙක්ෂන්. හැබැයි දවසයි පිරිත් කිව්වේ ඒ ළමයාගේ ලෙඩේ අතුරුදහන්. එතකොට අපි හඳුන්නේ දැන් සමහර අවස්ථාවලදී මේ පිළිබඳව පරීක්ෂණ කරන තවත් පැතිකඩක ඉන්න පිරිසක් කියන කාරණාවක් තමයි මේ සමහර අවස්ථාවලදී මේ අවධානය දිනා ගන්න. එහෙම නැත්නම් Tamante යම් දෙයක් අහිමි වෙලා යනවා නම් ආදරයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෞරවය වගේ දෙයක් නැති වෙලා යනකොට ඒක එකතු කරගන්න මනසින් හදාගන්න යම්කිසි රෝගී තත්ත්වයක් මේක කියලා පරිවේශනාත්මකව පුකරයි කියලා සමහරු කියනවා. ඒ කියන ඇත්තක් තියෙනවා. මානසික ලෙඩ තියෙනවනේ. මානසික ලෙඩයි අද ගොඩක් අයට බුදුදහම නොදන්න අයට මේකට කියන අමනුෂ්‍ය විද්‍යාව නැත්නම් භූත විද්‍යාව කියයි. මේ පැත්ත නොදන්න අයට ඔක්කොම එකම ගෝණියට එකම කූඩට යනවා මානසික ලෙඩ. හැබැයි මානසික ලෙඩ අනසුව කරන්න පුළුවන් වෙන්න ඕනේ.
දැන් මේක අහන් ඉඳලා පිස්සන් කොටුවේ හෝ එහෙම නැත්නම් ඒ වගේ තැන්වල ඉන්න අය එන්න එපා දුවගෙන. මම නිකන් පරීක්ෂා කරන්න මට ඒ ගෙදර හිටපු වෙන ලෙඩෙක් මේවා කියන්නේ සිද්ධු ගොඩක් කියනවා මම කියන්නේ නැහැ සිද්ධි. ඒ කාර්යයන් නිසා මං ඕකම තමයි වෙලා ඇත්තේ ඔය රෝහලේ ඉන්න කෙනාට. එයා එතකොට මාස 3ක් ඉන්ජෙක්ෂන් දෙනවා අත් දෙක බැඳලා දඟලන නිසා. පන්සලට ගෙනල්ලා අනිත් කෙනාට දීපු ප්‍රතිකාරයෙන්ම මෙයාට දුන්නා. ඒ ළමයටත් පුළුවන් වුණා ඇඳවල් වල බඳින්න නැතුව ඉන්ජෙක්ෂන් නැතුව පිස්ස කියලා නිකන් ගර්හවට ලක් වෙන්නේ නැතුව ගෙදර සාමාන්‍ය විදිහට ඉන්න. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අර පිස්සු හෝ මානසික ව්‍යාධි තියෙන අය ගොඩක් ඉන්නවා. ලෝකයේ ඇත්තටම ගොඩක් අය කෙලස් බරිතනම් උම්මත්තක තමයි නේ. හැබැයි අපි මේ මනස පරිශුද්ධ කරගෙන ධර්මයේ කියවාගෙන බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරගෙන යනවනම් අපි කවුද කියලා අපට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ අවබෝධයට මග තමයි යන්න ඕනේ. නැත්තම් සිද්ධි කියලා මේව පරීක්ෂා කරලා එතනින් නතර වෙන්න නොවේ. යාත්‍රාවක් ගමනක් එහෙමයි. යාත්‍රාත් ගමන් කරන්නේ සමාජයට නිවැරදි දේ හඳුන්වා දෙන්නට, පැහැදිලි කරලා දෙන්නට සහ ජීවිත යහපත් විදිහට වෙනස් කර ගන්නට අවශ්‍ය මඟ කියන්නට. ඒ සඳහා අපේ ගරු සභාපතිතුමා ඒත් එක්කම ප්‍රියන්ත කාර්යපෙරුම් මැතිතුමන් මෙහි ආරම්භය එහෙම නැත්නම් මේ සංකල්පය එතුමාගේ හිතේ මුලින්ම පැලවෙන්නේ. එතුමාගේ ආශිර්වාදය, එතුමාගේ මඟ පෙන්වීමත් එක්කයි හැමදාමත් යාත්‍රා දියත් වෙන්නේ. ඒ බවත් අපි සිහිපත් කරනවා. අවිදු අඳුර දුරු කරන්නට පහනක් දැල්ලුවා සියතින් එය යාත්‍රා නමින් දැන් වසර ගණනාවක් දියත් වෙනවා, යාත්‍රා කරනවා. අපි අද එහි තවත් පියවරක අයරඳලා ඉන්නේ. දැන් අපි මධ්‍යම රාත්‍රියට කෙමෙන් ලං වෙන වෙලාවක නොපෙනෙන මානයන් තුල, නොපෙනෙන ලෝකයන් තුල සිදුවෙන දේවල් පිළිබඳව ටිකක් වෙනස් විදිහේ කතා බහකට තමයි අද දවසේ අපි ආරම්භයක් ලබා ගත්තේ. මා මේ වෙලාවේදී අපේ සිම්ලාකොඩ ධම්මින්ද අපේ හඳුන්නේ වහන්සේගෙන් විමසන්න හිතන්නේ මේ වෙලාවේදී මෙවැනි කතා බහක්, මෙවැනි සාකච්ඡාවක්, මේ වගේ කතිකාවක් ඇති කර ගැනීමේ වැදගත්කම, වටිනාකම කොහොමද ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ? ඇත්තටම අපේ පඬිත හාමුදුරන් වහන්සේලා පැහැදිලි කරපු කාරණාවට තව පුංචි දෙයක් මම එකතු කරලා ඔබතුමාගේ මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්නම්. දැන් ඔබතුමා පෙර අපේ හාමුදුරන් විමසුවා සමහර අය බොරුවට මෙවැනි දෝෂයන් නැතුව එවැනි රංගපෑම් සහගත තත්වයන් වලදී විවිධ තමන්ට ආකර්ෂණය දිනා ගන්න මේ භාවිතා කරන අවස්ථාවේ මම එක රූපරාමුක දැක්කා. එක කාන්තාවක් ආරූඪ වෙලා දේවාලයක් ළඟ. එයාගේ ආරූඪ උච්චතම තැනට එනකොට බල්ලෙක් බුරාගෙන එනවා මේ කාන්තාව ඉස්සරහට. කාන්තාව ආරූඪය අත්හැරලා එතනින් ඉවත් වෙනවා, දුවනවා, බල්ලට බයයි. එතකොට ඇත්තටම ඒ කාන්තාවට එවැනි ආරූඪයක් තිබ්බද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් කොළොන්නාව පන්සලට හැන්දෑවට එක උපාසකම්ම කෙනෙක් කෙනා ගොඩක් වෙලාවට එයා ඇවිල්ලා එයාගේ හිතේ තියෙන ඔක්කොම දේවල් ටික ඒ දේවාලේ ළඟට ඇවිල්ලා ඉස්සරහා තියෙන දේවාලය සහ පංචමහා දේවාලයට එලා කියනවා. කොයිලාක හරි යම් වෙන වැඩපිළිවෙලක් යම් අවස්ථාවකදී යාට මෙන්න මෙහෙම කරන්න එපා කියලා කිව්වොත්, දැන් ඒකට බාහිර කියන්නේ අවහිරයක් වෙනවා කියලා කිව්වොත් ඇය ඒ ආරූඪයෙන් වගේ කියලා කියෙව්වට ඒ ආරූඪය එතනින් ඉවර වෙලා ඇය එතනින් ඉවත් වෙනවා. එතකොට සමහර කෙනෙකුට අර මවාගත්ත යම් තත්වයක් තියෙන්න පුළුවන්. එතකොට දැන් අපේ පඬිත හාමුදුරුවෝ නොපෙනෙන මානය වැනි කෘතියක් රචනා කිරීමේදී අර ඇත්ත සහ බොරුව, සරු සහ නිසරු දේ සැබෑවට හඳුනා ගන්න අපේ ප්‍රේක්ෂක ඇත්තන්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ අර්ථයෙන් උන්වහන්සේ එවැනි කෘති සම්පාදනය කිරීම වැදගත්. ඊළඟ කාරණය තමයි Life Before Life කියලා හෙලන් වැම්බෝ කියන මහාචාර්යවරිය 2400ක මෝහණයට ලක් කරලා ඒ 2400න් 750කගේ තොරතුරු ඇතුළත් කරලා එතුමිය කෘතියක් රචනා කරනවා. දැන් ඒ කෘතියේදී අපි මේ කතා කරපු ගොඩක් කාරණා වලදී මෙන්න මෙහෙම තැනකදී කියනවා. දැන් කෙනෙක් මව් කුසට බැසගත්තාම ඒ අම්මා සහ ඒ තාත්තා මේ ජීවිතය ඇතුලේ හැසිරීම වන රටාව
ඒ දරුවගේ උපතට සිද්ධ කරන බලපෑම. එක තැනකදී කියනවා මම මව් කුසට බැසගත්තේ කලලේ ඇති වෙලා මාස 3කින්. එක තැනකදී කියනවා මම මව් කුසට බැසගත්තාම අම්මයි තාත්තයි ගැටුම් හදාගත්තා. තව තැනකදී කියනවා මාව ඝාතනය කරන්න උත්සාහ කළා. ඒ වගේම පෙර ජීවිතයක මේ අය මගේ අම්මල වෙලා ඉඳලා හිටියා. ඊටත් පෙර සංසාර ගමනකදී මගේ සහෝදර සහෝදරු වෙලා ඉඳලා තියෙනවා. එතකොට එවැනි කාරණා 750ක් තමයි life before life ජීවිතයට පෙර ජීවිතය කියන කෘතියේදී එතුමිය අවධාරණය කරන්නේ. එතකොට ලාංකීය සමාජයට ඒ අත්දැකීම් වල ඒ ප්‍රමාණය ඒ විදියට නොවුණත් අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ වසර 20ක් විතර මේ ශාස්ත්‍රය කරපු පරිශ්‍රණවලදී එවැනි අත්දැකීම් රාශියක් මේ කෘතිවලට එකතු කරලා තියෙන එක පැත්තකින් වැදගත්. දැන් අපි මේ සාකච්ඡා පුරාවටම මේකේ අසුබ පැත්ත සමහර තැනකදී මේකේ තියෙන නරකම පැත්ත කතා කළාට මේකේ හොඳ කාරණා ටිකකුත් තියෙනවා. දැන් මම එක තැනක් කියන්නේ දැන් ධම්මික උපාසකතුමා පිරිත් අහනවා අවසාන වෙලාවේ. පිරිත් අහද්දී දිව්‍ය ලෝක වලින් එතුමාට ආරාධනා එනවා මෙන්න මේ දිව්‍ය ලෝකෙට එන්න. එතකොට පිරිත් අහන අතරතුර නිසා ධම්මික උපාසකතුමා අතින් සංඥා කරනවා පොඩ්ඩක් ඉන්න මම පිරිතවල දුටුගැමුණු රජතුමාගේ සිද්ධියත් ඒහා සමානයි. එතකොට හාමුදුරුවෝ හිතනවා අන්නේ හාමුදුරුවෝ හිතනවා මේ අපිට තමයි යන්නේ. එතකොට හාමුදුරුවන්ට මේ නොපෙනෙන ලෝකය පිළිබඳව මේ මොහොතේ නොතිබුණ අවබෝධයත් එක්ක හාමුදුරුවන් කල්පනා කරනවා මේ අපිට පිරිත ඇති යන්න කියලා කියන්නේ කියලා. එතකොට හාමුදුරුවෝ පන්සලට වඩින. ධම්මික උපාසකතුමා අහනවා ඇයි ස්වාමීන් වහන්සේලා වැඩම කළේ? ඒ වෙලාවේ ගෙදර ඇත්ත කියන ඔයා යන්න කිව්වනේ ඒ නිසා හාමුදුරුවෝ වැඩි. එතකොට ගෙදර අයටත් මේ නොපෙනෙන ලෝකෙ පිළිබඳව අවබෝධයක් නැහැ. එතකොට මෙවැනි තමන් වහන්සේගේ අත්දැකීම් සහ ශාස්ත්‍රීය පරේෂණ ඉදිරි පරම්පරාවට මේ විදියට ලියලා තබලා සංරක්ෂණය කළාම අර අනවබෝධය තියෙන පිරිස ඒ අවබෝධ මට්ටමට එකතු වෙනවා කියන එක වැදගත් අවස්ථාවක්. ඒ වගේම දැන් මේ ජීවිතවල අපි ඝන ශරීර තියෙන අය අපේ හාමුදුරුවෝ තරංග මහත්මයා මේ ප්‍රේක්ෂක හැමෝම ඝන ශරීර තියෙන අය. හැබැයි දෙවියන්ට, භූතයන්ට, පිසාචයන්ට, කුම්භාණ්ඩයන්ට තියෙන සියුම් ශරීර. මම පුංචි කාරණේ කියලා ඔබතුමාගේ ප්‍රශ්නේ අවසන් කරනවා. එක අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයේ බණ කියනවා. එක බ්‍රහ්මේ උන්වහන්සේ ළඟට බණ අහන්න ඇවිල්ලා බණ අහන්න වාඩි වෙනවා. දේශනාවේ කියනවා ඒ බ්‍රහ්මයා එතන වාඩි වෙද්දී හරියට තෙල් ටිකක් බිම හිරවපු වගේ. අපි අතින් තෙල් ටිකක් ඉහිරුනහම යම් රූපයක් ගන්නවනේ භූමිය ඇතුලේ. ඒ වගේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ බ්‍රහ්මයාට කියනවා ඔබ ඔබේ ශරීරය ඝන කරගන්න කියලා. එතකොට බ්‍රහ්මයා ඒ මොහොතේ තමයි එයාගේ ශරීරය ඝන කරන්නේ. එතකොට දෙවියන්ට, භූතයන්ට, ප්‍රේතයන්ට, පිසාචයන්ට අපිව පෙවුනට අපිට ඒ අය පේන්නේ නැහැ. ඒ නිසා මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ මත තමයි අපි දැනුම ලබන්නේ. අපිට නොපෙනෙන මේ දේවල් ඒ විද්‍යාව දියුණු කරපු, ඒ ශාස්ත්‍රය දියුණු කරපු, හිත දියුණු කරපු ඇත්තෝ අර දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විඥාන, පුබේ නිවාසානොසති ආසවක්ක මෙවැනි ඥාන ලැබපු බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මේ සමාජයට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ පෘථග්ජන සමාජයට ඒ අධ්‍යක්ීම් සහ ශාස්ත්‍රය තුළ මෙවැනි දේ පැහැදිලි කර දීම එක පැත්තකින් ධර්ම දායාදයක්, ධර්ම දානයක්. අපි උන්වහන්සේට මේ අවස්ථාවක් කරගන්නවා. තමන් වහන්සේගේ ඉදිරි ශාස්ත්‍රීය කටයුතු මේ දේවල් තව දුරටත් පවත්වා ගන්න මේ ජන්මදිනය සිහිපත් කරන දවසේ තව තවත් ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. අපේ ධම්මින්ද මේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු කාරණේටම උන්ට වටින කාරණයක් උන්වහන්සේ කීපයක්ම මතු කළා. මේ ආත්ම භාව ප්‍රතිලාභීන් ඉන්නවා කීප දෙනෙක්. ඕලාරික අත්පටිලාභ. ඝන කයක්, රළු කයක්, කරජ කයක්. නේ? මස්නහර ලොම් මේවා සහිත දෙතිස් කුණපේ වෙන්න පුළුවන්, අඩු වැඩි වෙන්න පුළුවන් සත්තනිකාණු. මෙහෙම සත්තු ඉන්න. ඒ කට්ටියට කියන ඕලාරික. ඒ කට්ටියට තමයි යමක් මේ ගෙනියන්න පුළුවන්.
භාණ්ඩයක් චලනය කරන්න පුළුවන්. අපිට රූප රාමු තියෙනවා නම් බලන්න පුළුවන් සමහර වෙලාවට භාණ්ඩ චලනය වෙනවා සමහර ගෙවල් වලනේ. ඔබ වහන්සේ කතා කරන අතරතුර අපේ නිෂ්පාදක කණ්ඩායම මම හිතන්නේ බලන්න පුළුවන් වේවි. භාණ්ඩ මේ වගේ දේවල් කොහොමද හාමුදුරනේ සිද්ධ වෙන්නේ? දොරවල් ඇරෙනවා, පුටු ඇදෙනවා. මම හිතන්නේ කියාගෙන ආපු තන්ටම ගැලපෙනවා. අර ඝන කයකින් එන්න පුළුවන් අමනුෂ්‍යයන්ට තමයි භාණ්ඩ චලනයක් කරන්න පුළුවන්. ගහන්න පුළුවන්, හූරන්න පුළුවන්, තල්ලු කරන්න පුළුවන්. අර කියපු සිද්ධියෙන් මට අමතකුණා නුවර සිද්ධියේ කන්ද උඩ අපේ නායක හරව ප්‍රශ්නෙත් එක්ක අර වෙලාවේදී ඇත්තටම අර යනමයි කියලා පිගන් රාක්කිය ඇස්සේ පෙරලගෙන අරක් ගත්ත යකා වෙන කෙනෙක්ගේ ඇඟින් ආවා. ඒ කෙනාගෙන් එවුවට පස්සේ යන්න ඉස්සලා කිව්වා හාමුදුරනේ මට කරදර කළොත් මගේ පැල කඩා දාන්න හැදුවොත් ප්‍රශ්න මතුවේයි කිව්වා. මම කිව්වා මොනවද ප්‍රශ්න? මොනවද කියලා පෙන්නන්නද එහෙනම්? එයාගේ අම්මා වාඩි වෙලා හිටියා මේ සිද්ධිය බලාගෙන ටිකක් ඈති. එක පාරට අම්මත් එක්ක පුටුවයි පෙරලිලා ගියා. අම්මගේ නලල පොළවේ ඇනිලා ලේ ගලන්න උනා. ලොකු තුවාලයක් නෙමෙයි. පොඩි තුවාලේ එහෙනම් ලේ ආවා. අර යකින්නක් වගේ අර ආවේශ වෙච්ච එක්කෙනා දෙවනි එක්කෙනා කියනවා ආම්දුනේ ඇද්ද? තව ඕනද බලන්න? මගේ ශක්තිය. ඒ කියන්නේ බලගතු අමනුෂ්‍යෝ ඝන ශරීරයෙන් එන්න පුළුවන් කෙනෙක් තල්ලු කරන්න පුළුවන්, පෙරලන්න පුළුවන්, පිටට ගහන්න පුළුවන්. බුදුදහමට අනුව බැලුවත් ගැඹුරින් පරිශ්‍රණ දිහා බලලා අපේ නායක ගහන අමනුෂ්‍යෝ දාස් ගණන් මේ අපිට පහර දෙනවා. සමහර අමනුෂ්‍යෝ කැමති ආටානාටි සූත්‍රයට අනුව, තව සමහර අය කැමති. ආවට බුදුහාම ළඟට සමහර අය වැන්දා. සමහර අය නිකන් මාත්තාව කියලා නිකන් ඔළුව හොල්ලලා නිකන් හිටියා. සමහර අය ළඟටවත් එන්න කැමති නැහැ. බුදුහාමුදුරුවෝ ඇයි? බුදුහාඳුරෝ මේ සත්තු මරන්න එපා කියලා කියනවා. උන් සත්තුමයි මරන්නේ බුදුහාඳුරෝනේ. නේ? ඉතින් එහෙම මේ සාමාන්‍ය සමාජෙත් එහෙම තමයි. අරයක්කු එහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා. කෙසේ වෙතත් ගැඹුරින් බලන ඕලාරික අත්පටිලාභ ඝන ශරීරයකින් එන්න පුළුවන් අමනුෂ්‍යෙක් තමයි හෝ ඝන ශරීරයක් ගන්න පුළුවන් අමනුෂ්‍යෙක් තමයි කෙනෙකුට ගහන්න පුළුවන්. අර දොරවල් අරින්න චලනය කරන්න පුළුවන්. ඊළඟට සුකුම අත්පටිලාභ සූක්ෂම ආත්ම පටිලාභයක් විතරයි. ඒ අයට මේ අපිට ගහනවා. දාස් ගණනින් ගහනවා අපිට තේරෙන්නේ වදින්නේ. හැබැයි ඒ අය අර ඝන මේ ඕලාරික ආත්ම පටිලාභී කරන බලපෑමට වඩා සුකුමත්ත පටිලාභී මනෝමය කයක් පමණයි. ඒ කට්ටිය හූල්ලලා සිතින් අපි කියන්නේ අමනුෂ්‍ය අරගෙන බලන් ඉන්නවයි කියලා. කනකොට බලන් ඉන්නවා. ඇයි කෑමනේ යාර දුක්ඛිත ලෝකේ. ඒතර හූල්ලනවා. අරට වඩා විවිධ විපත්ති කරදර බාධක එවැනි නිවාසවල එන්න පුළුවන්. ඒ කියන්නේ තරංග. නියපොතු ටිකවත් කපලා ගේ ඉස්සරහ දාන්න එපේ කියලා. පැරණි කට්ටිය කියනෝනේ. මේ කාරලා කෙල ගහන්න එපා ගෙදර. ඉස්සරහා. නේ ආවට ගියාට මේ නිකන් මිදුල මේ අපිලිවලට අතු ගන්න එපා. අතු ගාලා ඉවරලා ගේ කුණු ටික ඉස්සරහට දාන්න. ඇයි? කුප්පි පාසක පංසු පිසාච ප්‍රේතයෝ ඉන්නවා. නිජ්ජාම තන්නික කුප්පි පාසක පංසු පිසාච පරදත්ත උපජීවි. මේ අතරින් පංසු පිසාච කිව්වත් වැරදි නෑ. කැහිසෙම් සොට්ටු නියපොතු වෙන්න පුළුවන්, ගැබ්මල වෙන්න පුළුවන්, තුවාලවල වෙන්න පුළුවන්. මේවා අරක්ගෙන කුණු ගොඩේ චරා ගොඩේ ජීවත් වෙන අමනුෂ්‍යෝ ඉන්නවා. එවැනි දාස් ගණනින් ගෙවල් වලට එකතු වෙනකොට ගෙදර පාට කළාට ලස්සනට ඇඳට ලස්සනට වාහනේ තිබුණට ගෙදර අසහනයේ පිරිච්ච තැන. ඒ නිසා නොපෙනෙන ලෝකයක් තියෙනවා ධර්මයට අනුව. දැන් මේ බලන්න ශරීර ගැන කියපු නිසා ඔව් මේ රටේ මේ ප්‍රකට සංගීතඥයෙක් පහුගිය කාලෙක එයාගේ යාළුවෙකුට මුහුණ දෙන්න සිදු වුණු දෙයක් කිව්වා මට. මම තමයි ඒකට ගියේ මේ ප්‍රතිකාරය කියන්නේ උදව් කිරීමට. එතන සිද්ධ වෙලා තියෙන්නේ ඒ යාළුවාගේ තාත්තා නැති වෙලා 3 මාසයේ සම්පූර්ණ වෙන්න සතියක් විතර වෙනකොට අම්මට කුස්සියේදී තාත්තගේ රූපෙම පෙනී ඉඳලා නිර්වස්ත්‍රව තාත්තගේ රූපෙම පෙනී ඉඳලා තියෙනවා දෙගමනක්. එතකොට අම්මා බය වෙලා දුවලා තිනවා. දැන් නිර්වස්ත්‍රවනේ. 3 වෙනි සැරේ මේ අම්මාට රූපය දකින්නකොටම බය වෙන්න එපා. මේ තාත්තගේ හඬින්ම කියලා තියෙනවා බය වෙන්න එපා. උපසම්පදා හාමුදුරුවනමක් බෝධියක් ළඟට එක් කරගෙන ගිහිල්ලා සිවුරකට වමනා කරන රෙදි පූජා කරන්න කිව්වා. මට වස්ත්‍ර ලැබෙනවා කියලා. දැන් මේ තාත්තගේ හඬින්ම තමයි කියලා දෙන්නේ. එයාගේ මහත්තයා එතකොට. ඊට පස්සේ මේ අම්මව පුතාට මේ කාරණේ කිව්වහම
පුතා කියලා තියෙනවා පන්සලේ හාමුදුරුවන්ට නම් මේක කියන්න බෑ. අප්පච්චි ඉන්නකම් පන්සලට ගියෙත් නෑනේ. දැන් හාමුදුරුවෝ එක්ක සම්බන්ධයක් නෑ. ඒ නිසා මම අසවලාට කියන්නම් කියලා ඔය ප්‍රකට සංගීතඥයාට මේක කියලා තියෙනවා. එතුමා මට කතා කරලා කිව්වා මෙහෙම සිද්ධියක් තියෙනවා. අපි යමුද කියලා. ගියේ අනුරාධපුරේ ශ්‍රී මහා බෝධින්නාන්සේ ළඟට ගිහිල්ලා අර පවුලේ 3 දෙනා ගෙනල්ලා සිවුරකට රෙදිත් තරන් ඇවිල්ලා එතන බණ ටිකක් කියලා පිරිත් කියලා පැන් වඩලා අර සිවුර සංගසතු කරලා පූජා කරලා එහෙම කරා. එතනින් පස්සේ ආයේ පෙනී හිටියේ නෑ කියලා කියනවා. දැන් මෙතන තියෙන්නේ එතකොට අපි මෙතෙක් කතා කරේ වඩා පොඩි වෙනසක් වෙනවා නේද? දැන් අර ඔය කියන ඕලාරික ශරීරයේද සූක්ෂම ශරීරයක්ද නෑ මේක නිකන් බින්දුරයක් වගේ වෙන්නේ නැතිනේ සිටීමක් වගේ තත්ත්වයක් නේ. ඔව් එතකොට පෙනිලා තියෙනවා වගේම ඒ තාත්තගේ හඬින්ම තමයි කතා කරලා තියෙන්නේ. මැරිච්ච. ඒකත් සිද්ධියක්. මේ සිද්ධියෙන් සිද්ධියට හරි වෙනස්. නායකහරු කියන කතාවත් එක්ක දැන් එතන පොඩ්ඩක් හරි පෙනී සිටියා නම් එයා ඒ අමනුෂ්‍ය ඕලාරික අත්පටිලාභී ගණයට ඒ කියන්නේ එවැනි ඝන ශරීරයක් අල්ලගන්න ඝන ශරීරයෙන් පෙනීන අර කවන්ද රූපෝගේ පිරුණයි කියලා අපි කිව්ව කටනිසූත්‍රේ ඒ පැත්තට වැටෙන කෙනෙක්. සමහර නායකහරු කියන විදිහට මගේ අත්දැකීම් ගොඩේ ගත්තොත් සමහර අමනුෂ්‍ය වෙනවා අපේ දමින්ද හාමුදුරුවෝ වැඩි දෙයක් ඕනේ නැහැ. බැලින්නම් ඒ කට්ටිය තොইল 5-6 කරලා මේ මුකුත් නැතුව ගිහිල්ලා කතා කරලා ඒ අමනුෂ්‍යත් එක්ක හරියම හිතවත් වෙලා එයා ඉල්ලන්නේ මේ නායක හාමුදුරු කියන වගේ දෙයක්. අනේ හාමුදුරේ මට කොච්චර එවුන් ඇවිල්ලා දුම්මල ගෙහුවද? මේ ගේම ගිනි තියන්න හැදුවා. ඒ උනට මම මෙතන. මට ඕන ඒක නෙමෙයි අපි හාන්නේ. මාව බය කරන්න නෙමෙයි ඕන. මට ඕන අපි හාමුදුරේ මෙතනින් මිදලා යන්න. මට යන්න බෑ අපි නායකහරුන් කලින් වචනේ කිව්වනා අර මට යන්න ඕනේ යන්න දෙන්නේ නැහැ කියලා තව සිද්ධියකදී. ඒකත් අල්ලගෙන කිව්වොත් එහෙම එක්කෙනෙකුට යන්න ඕන වෙනකොට එතන ඉන්න බලගතු අර පහනට හෝ කොහෙට හෝ බැඳිච්ච ප්‍රබල අමනුෂ්‍යෙක්. එයා කැමති නැහැ තරංග අර පොඩි පොඩි කට්ටිය තමන්ගේ පිරිවර අඩු වෙනවට. ඒ නිසා මිදෙන්න යන කට්ටියත් අල්ලගන්න යන්න දෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවවලදී ධර්මයේ මුල් කරලා තොইল නොකරට ධර්මයේ මුල් කරලා එයාගේ සිතට බණපදයක් කියලා කරුණු අවබෝධ කළ දීලා එතකොට එයා කියන්නේ හාමුදුරනේ මට පුණ්‍ය භූමියකින් යන්න ඕන. බෝගාලංග හාමුදුරන්ට භාවනා කරන්න ඕන. මට ඔබ වහන්සේ බෝගාලංග ඉඳලා මේ පිරිත් ගාතාව කියන්නකෝ. ඒ ඇති අපි හාන්නේ. මට කෑමත් එපා, මුකුත් එපා, පිලිත් එපා, මස් මාංශ එපා. අපිට වෙලාව නැහැ. කෝරත් tie කත්තිය මොකද නැහැ කියන්නේ සූත්‍ර ලස්සන සූත්‍ර මේකට සම්බන්ධ මම නම මතකුණා. මේ ඒකේ තියෙනවා අමනුෂ්‍යෝ අපි හිතනවා මේ ඇඟවල් වලට විතරයි එන්නේ කියලා දමින්ද හාමුදුරු. නෑ. අර සූත්‍රේ සොයලා බලන්න වටිනවා. අමනුෂ්‍යෝ එනවා මැරිච්ච ශරීරවලට. ඒ නිසානි පැරණි අය මලමිනියක් තනි කරන්නේ නැත්තේ. සොහොනක් බැන්දනම් බැන්ද තන කොන්ක්‍රීට් දැම්ම එක කට්ටිය දවස් 3ක් විතර රකින්නවා. මොකද අලුතෙන් මැරිච්ච මලමිනියකට පුළුවන් දක්ෂ ඇදුරෙකුට අරොය සැරිසරණ දාස් ගණන් අමනුෂ්‍යයන්ගෙන් බලගතු කෙනෙක් ඇතුල් කරලා මලමිනිය නැගිටවන්න පුළුවන්. පිල්ලි අරිනවා කියලා කියන්නේ. එහෙම සිද්ධි තියෙනවා. ඒ නිසා එහෙම බැලුවහම මේ බුද්ධ දේශනාව වෙන කරුණු. එහෙම ගත්තාම අද වුණත් ඒ සූත්‍ර දේශනාවේ මේ සිද්ධි ගලපලා බැලුවාම අද වුණත් මලමිනියට ආරක්ෂාවක් දෙන්නේ ඒකයි. ඉතින් අමනුෂ්‍යගේ sannivedana ක්‍රම අවතාර සහ හොල්මන් කියන්නේ එකක්ද? මේවා වෙනස්ද? එතකොට මේ ඔක්කොම අමනුෂ්‍යගේ ක්‍රියාකාරකම් වෙනයිද? සමානයිද? අපිට ඔය කතා කරන්න තව වැඩසටහනක් තියෙනවා මම මේ කියන්නේ. එවැනි කරුණු කාරණා එක්කව කරලා අපි තව වැඩසටහනක් කරමු කියලා යෝජනාවක් තියෙනවා. මේ අද කතා කරන්න තියෙන කාරණා තව බොහොමයි කියන එක අපිට හොඳටම දැනෙනවා. මගේ නිෂ්පාදකුමත් මට දිගින් දිගටම කියන්නේ අපිට තියෙන කාලය අවසන් කියන කාරණාව. දැන් අපි මධ්‍යම රාත්‍රියටත් ලං වෙලා ඉන්නේ. යම් කිසි කෙනෙකුට අපේ හාමුදුරනේ මේ අහපු දේවලුත් එක්ක හිතත් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා දැන් අද රැයට කොහොමද නිදාගන්නේ තනියම කියලාත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක නිසා වැඩසටහන නිමාව කරාගෙන යමු. ඒ අයටත් සහනයක් දැනෙන්න, හිතට සැනසුමක් දැනෙන්න මේ කියපු සියල්ලත් කැටි කරලා අවසන් වශයෙන් අපි හඳුනන දේශනාවක් කරගෙන. තරංග මහත්තයා අපි මේ මාතෘකාව කතා කළේ ඇත්තටම අපේ ප්‍රේක්ෂක ගොඩක් දෙනෙකුටත් නොපෙනෙන දේවල්නේ. එතකොට ඒක ඇයි කතා කළේ? මේක සම්පින්දනයක් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ තියෙනවා කම්මබන්දු කම්මපටිසරණෝ. ඒක දිගට තියෙන වාක්‍යයක්. කම්මබන්දු කම්මපටිසරණෝ. අපි හැම කෙනෙක්ම මේ කර්මයට ඥාතිත්වයේ ඇතුව උපදින අය. ඒ වගේම කර්මයේ පිළිසරණ කොට උපදින අය කියලා. මේ කතාව තුළ අපි කිව්වේ
පැහැදිලි කළේ ඇත්තටම ඒ කර්ම සංකල්පය. එතකොට මේ මනුස්ස ජීවිතයක් ලබාගත් අපට තමයි පුළුවන්කම තියෙන්නේ මේ ගමන කොයි දිශාවටද යන්නේ කියන එක තීරණය කරගෙන ගමන් කරන්න. මෙතන తాවකාලික නැවතුමක ඉන්නවා. අපි හැමෝම මැරෙනවනේ. මරුණට පස්සේ නැවත ප්‍රතිසන්දියක් ලබනවනේ. යන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන් එක්ක සුගතියකට එක්ක දුගතියකට. මොකද තවම මාර්ගඵල අවබෝධ කරගෙන නැති නිසා. එතකොට කවුරුවත් කැමති නැහැ දුගතියකට යන්න. මේ කතා කළේ දුගතියට ගියාය ගැන තමයි. අපි කවුරුවත් කැමති නැහැ. නමුත් අකමැත්තෙන් වුණත් යන්න වෙනවා. යන්න වෙන්නේ ඇයි? මේ ජීවිතේදී අපි එයින් අත්මිදලා සුගතියට යන්න ඕන කරන දේවල් සම්පාදනය නොකරගත්තොත් පමණයි. ඒ නිසා අපි දෙන පණිවිඩය තමයි තීරකයා ඔබමයි. වෙන කවුරුවත් නෙවෙයි. මලාට පස්සේ දාන ටිකක් පූජා කරලා පින් අනුමෝදන් කරන එක ඒවා වෙනම ඒවා. හැබැයි ජීවත් වෙන කාලෙදී ඔබ තීරණය කරන්න මරණින් පස්සේ යන්නේ සුගතියටද දුගතියටද. ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං. බොහොම පිං අපේ හොඳ තරංග එක විනාඩියක් ගන්න ඕන මේ සමස්ත වැඩසටහන සලකලා බලලා විශේෂයෙන් මේ වටිනා ධර්ම ග්‍රන්ථත් පරිශන ග්‍රන්ථත් අපිට මුද්‍රණය කරලා ජනගත කරන්න ආයතන දෙකක් මේ අපිට සහාය දක්වලා තියෙනවා. ඒ තමයි බොරැල්ල සදීපා ප්‍රකාශන ආයතනය අපේ වන්නි ආරච්චි මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය සිහිපත් කරනවා. ගොඩගේ ආයතනයේ අපේ සිරිසුමන ගොඩගේ මහත්මයා ඇතුළු පිරිසක් සිහිපත් කරනවා. මේ සමස්ත කාර්යයේදී තවත් දායක වෙච්ච කෙනෙක් තමයි අපේ අනුර ලියනාරච්චි මහත්මයා. ඒ හැමෝම සිහිපත් කරලා පින් දීමටත් පොඩි අවස්ථාවක් කරගන්නවා. හොඳයි, එහෙනම් අපි සූදානම් වෙන්නේ අදට යාත්‍රාවෙන් නැවතීම සටහන් කරන්න. එහෙම නැත්නම් පුංචි කමාවක් තියලා අද දවසට මේ කතා බහ නවත්වා ගන්න. අපිට තවත් වැඩසටහනකින් දෙකකින් මේ පිළිබඳව අපේ හඳුන්වන අපිට කතා බහ ගන්න සිද්ධ වෙයි. ඒ තරමටම කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. සාකච්ඡාවට ලක් කරන්න හුඟක් දේවල් තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව හොයා බලන්න ඕන තැන් හුඟක් තියෙනවා කියලා ඔබටත් දැනෙනවා ඇති. එහෙමනම් අපි ලබන සඳුදාවේ යලිත් වුණ ගැහෙන සූදානම් යාත්‍රා සමගින් අපි අදට සමුගෙන යන සූදානම් වෙන මොහොතේ අපි ඉතාමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නා මුදලියත් දීපාලක විහාරයේ විහාරාධිපති අවසරයි පුජන ලෝකන්ද ආනන්ද අපි හඳුනන බොහොම පිං අද දවසේ වැඩම කළාට. ඒ වගේම අද දිනේදී Tamanගේ ජන්ම දිනය බවට පත් වෙලා තියෙන විශේෂම දවසක තමයි මේ වැඩසටහනත් අපිට සිදු කරන්නට අවස්ථාව ලැබුණේ. මාළඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාම විහාරාධිපති ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා භාෂා අධ්‍යයන අංශයේ කතිකාචාර්ය ආචාර්ය රජිකී පණ්ඩිත අත්කවුරු සුමසාර අපි හඳුනන බොහොම පිං අද දවසේ වහන්සේගේ වැඩමුළුව වෙනුවෙන්. ඒ සමගම අපිට අද දවසේදී මේ වටිනා සාකච්ඡාව සාරවත් කරගන්නට සාරගර්භ කරගන්නට වැඩමව වදාළ කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළොන්නාව පුරාණ විහාරවාසී ශාස්ත්‍රපති සියමලාගොඩ දම්මින්ද අපි හඳුනන වහන්සේට බොහොම පිං අද දවසේ වැඩම කළාට මේ වැඩසටහන සාර්ථක කරගන්නට. එහෙමනම් හිතතුනි අපි සූදානම් වෙනවා අදට ඔබෙන් සමුගෙන යන්නට. යලිත් ලබන සතියේදී අපි මුණ ගැහෙන සූදානම් යාත්‍රා සමගින් හැමදෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවදහල මැනවි බුදුවන මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.